අපි හැමෝම සැනසීමක් හොයන අය. එහෙම නේද? සැනසීම ළඟට අපි කොච්චර යන්න හැදුවත් සැනසීම අපිව අතෑරලා ගොඩක් දුර යනවා. එයයි හොඳට හිතන්න. සතුට කියලා අපි කරන දේවල් ඉවර වෙන්නේ දන්නේම නැතුව අපිව කොහෙදෝ තැනක අතරමං කරලා. එහෙම තැන් get together party වල Facebook සාදවල තියෙනවා. එහෙම අතරමං වුණාම තමයි කියන්නේ මං ඉන්නේ මට ඕන විදිහට. මං ඔය කවුරුත් කියන දේවල් අහන්න කැමති නෑ. සතුටින් ඉන්න. සතුටු වෙන්න. හැබැයි වරද්ද ගන්නෙ නැතුව. මේ ආරම්භ වෙන්නේ යොවුන් දහම් වැඩසටහන. ඔබේ ගැටලු ශ්‍රද්ධා TV Facebook live එකට ලියන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. යොවුන් දහම් වැඩසටහන සජීව විකාශය අදත් ඔබට දායාද කරමින් අර්ථවත් හෝරා දෙකක් ඔබේ ජීවිතයට අවශ්‍ය අනුශාසනාවන් තෝරා බේරාගෙන ඔබේ ජීවිතයට ගලප ගන්න අවශ්‍ය ප්‍රායෝගික විසඳුම් එක්ක අදත් අපි යොවුන් දහම් වැඩසටහන ආරම්භ කරනවා. ඉතින් අද දවසේත් අනුශාසනාවන් සිදු කරන වෙනදා වගේම අපේ ස්වාමින් වහන්සේ වැඩම කළා. පින්වත් ස්වාමින් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අද යොවුන් දහම් වැඩසටහන සජීව විකාශය වෙනුවෙන් බැතිබර විකාශන අනුග්‍රහය දරනවා. අංක 483න් 10 මාකොළ හෙය්යන් තුඩු යන ලිපිනේ පදිංචි පින්වත් ප්‍රභාත් සිරිවර්ධන පියාණන් සහ යමුනා හේරත් මෑණියන් මේ පිරිස විසිනුයි අද දවසේ යොවුන් දහම් වැඩසටහන සජීව විකාශය වෙනුවෙන් විකාශන අනුග්‍රහය දරන. ඉතින් ආරම්භයේදීම අපි ඔබට සිහිපත් කරනවා. ඔබටත් පුළුවන් යොවුන් දහම් වැඩසටහන වෙනුවෙන් විකාශන අනුග්‍රහය දරන්න ඉදිරි දවසක් වෙන් කරගෙන 071 232 88 87 කියන දුරකථන අංකයට අමතලා ඉගෙන වැඩි විස්තර ඔබට දැනගන්න පුළුවන්. ඉතින් ඔබ දන්නවා ශ්‍රද්ධා TV Facebook පිටුව හරහා අපිව නරඹන සියලු දෙනාටම අපි මතක් කරන්නේ ඔබේ තිබෙන ගැටලු විසඳා ගන්න අපහසු ප්‍රශ්න හිතේ තියන් ඉන්නේ නැතුව ශ්‍රද්ධා TV Facebook live එකට ගිහිල්ලා ලියන්න කමෙන්ට් එකක් විදිහට බොහෝ දිනාට ඔබේ ප්‍රශ්න ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඔබ දන්නවා අද අපේ මාතෘකාව වෙන්නේ විශේෂ මාතෘකාවක්. ඔබ දන්න මාතෘකාවක්. තරුණ ඔබට හුරු පුරුදු මාතෘකාවක්. get together party Facebook සාද හරහා සිදුවන අනතුර. ඔබ හිතයි මේ වගේ දේවල් වලින් අනතුරක් සිද්ධ වෙනවද කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඒ ඔබේ නොදැනුවත්කමමයි. සාමාන්‍යයෙන් get together party Facebook සාදවලට ගිහිල්ලා කාලයක් තිස්සේ තමන්ගේ ජීවිතේ විනාශ වුණාට පස්සේ ඒ ගැන පසුතැවිලි වෙ ඉන්න එක කාරණයක්. තව කාරණයක් තමයි මේ ඔස්සේ තමන්ගේ ජීවිතේ විනාශ වෙලා කියලාවත් දන්නේ නැතුව තමන් ඉන්න විනාශේ වර්ණනා කරන තවත් පිරිසක් ඉන්නවා. වලක වැල්ලා ඉන්නවා. වලට එන්න තව පිරිසකට ආරාධනා කරනවා. මේ අනතුර ගැන ඔබ දැනුවත් කරන්න ඕනේ. මේ පසුපස තියෙන කතාව ගැන ඔබ දැනුවත් කරන්න ඕනේ. ඒ තමයි පෞරුෂ හීනත්වය. ඒ තමයි යහපත් දෙයක් වෙනුවෙන් තමන්ගේ හිත නවත්ත ගන්න බැරිකම. පින්වත් ස්වාමින් වහන්සේ එක සිසුවෙක් මාත් එක්ක කියලා තියෙනවා මේ මාතෘකාව තෝරගන්න විශේෂ හේතුවක් එකක්. ඒ තමයි මේ ශිෂ්‍යයා මාත් එක්ක කිව්වා මේ get together party හැම වසරකම පාසලේ සංවිධානය කරනවා. ඒ වගේම විශේෂ හෝටලයක් වෙන් කරගෙන යම් මුදලක් ගෙවලා ඒතකොට ඒකේ විවිධ ගේම්ස් ක්‍රීඩා තියෙනවා. ඔහු මට කියපු ගැටලුව තමයි ස්වාමින් වහන්සේ සංවේදීකම කියන එක මගෙන් අතුරුදහන් වුණා සර් කියලා කිව්වේ. එතකොට තමන්ගේ අම්මා තමන්ගේ ඉස්සරහා අඬද්දී මේ ඉතින් රඟපානවා වගේද කියලා හිතෙන මට්ටමට තමන්ට හිතෙනවා. මේ තමන්ගේ ඉස්සරහා තව කෙනෙක් අඬන එක තමන්ට දැනෙන්නේ නැහැ. සංවේදීකම දැනෙන්නේ නැහැ. පින ස්වාමීන් වහන්සේ මේ තැනටපත් වෙන්න අර කියන ගේම්ස් ඊට පස්සේ අර කියන පරිසරය බලපාලා තියෙනවා. ස්වාමීන් වහන්සේ අපේ තරුණ දරුවන්ට අවවාදයක් දෙන්න අවසරයි.
නමෝ බුද්ධාය. පළමු කොට අප හැම දිනාට නිරන්තරයෙන් ආර්ථීන් ධර්මයෙන් අනුශාසනා සිදු කරන අප කාගේත් කල්යාණ මිත්‍ර මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත පින්වතුනේ, පින්වත් යොවුන් දූ දරුවනේ, අද මේ වැඩසටහන වෙනුවෙන් දායකත්වයන් දරන්නෙත් යොවුන් දුවකගේ උපන්දිනය නිමිති කරගෙන මැයි මාසේ 3 වෙනිදා 16 වෙනි ජන්මදිනයේ යෙදිච්චි පින්වත් හිමන්සි කුමාරී සිරිවර්ධන දුවට මේ සියලුම පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවපත් භාවයේ දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. අධ්‍යාපන කටයුතු ඇතුළු ඉදිරි අනාගතයේ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ජීවිතයට යහපත සලසන මේ කලන මිතුරු ඇසුර කිසි කලෙකත් අහිමි නොවේවා කියන ප්‍රාර්ථනාවෙන්. කලන මිතුරු ඇසුර කියලා කියන්නේ අපේ ජීවිතයකට බාහිරින් මුණ ගැහෙන දේවල් අතරේ උතුම්ම දේ. බාහිරින් එක එක ඒවා සමීර මුණ ගැහෙනවනේ. ওই මුණ ගැහෙන දේවල් අතරේ අපිට එක එක වටිනාකම් දෙන්න පුළුවන්. මේ දේ මුණ ගැහුණාම මෙහෙම වටිනවා. මේ දේ මුණ ගැහුණාම මෙහෙම වටිනවා කියලා. ඒ වගේ වටිනාකම් එක එක මට්ටම්. සියල්ල දන්නා සියල්ල දක්නා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් දවසක් අහනවා, ස්වාමීනි, බාහිරින් මුණ ගැහෙන දේවල් අතරේ වටිනම උතුම්ම ශ්‍රේෂ්ඨම එක මොකද්ද? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා, බාහිරින් මුණ ගැහෙන දේවල් අතරේ වටිනම දේ කල්යාණ මිත්‍රයාගේ ඇසුර. ඒ තමයි වටින දේ. එදින එහාට සියලු වටිනාකම් ගොඩනගා ගන්න පසුබිම හැදෙනවා කල්යාණ මිත්‍රයා නිසා. ඉතින් මේ යොවුන් දහම් වැඩසටහන ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ, ලක්විරු ගුවන්විදුලිය ඔස්සේ, ඊළඟට ශ්‍රද්ධා මාධ්‍ය අවකාශය තුළ අප විසින් සිදු කරන මේ සියලු දේවල් අපේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන් මඟ පෙන්වීමෙන් කරන කල්යාණ මිත්‍ර වැඩපිළිවෙල. නිසා මේක කෙනෙකුගේ ජීවිතයට මුණ ගැහෙන අතිශය වටිනාම අවස්ථාවය කියලා මුලින්ම සිහිපත් කළ යුතුයිනේ. සමීර අහපු ප්‍රශ්නෙට සාරාංශ වශයෙන් උත්තරයක් දෙනවා නම් එක ගාථාවකින් කියන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ගාථාව වදාළේ ධම්මපදයේදී මත්තා සුඛ පරිච්ඡාගා සම්පස්සං විපුලං සුඛං. අනාගතේ මහත් වූ සැපක් දකින්න කෙනා දැන් තියෙන සුළු සැප අතහරින්න ඕන. චජේ මත්තා සුඛං දීරෝ සම්පස්සං විපුලං සුඛං. ඇත්තෙන්ම ධීර නුවණැත්තෝ තමන්ට මේ දැන් ලැබෙන ලාමක සතුට, ලාමක සැපය සැනකින් අත්හරිනවා කියනවා. අනාගතයේ විඳින්න තියෙන විශාල සැපය බලාගෙන. ඒක තමයි නුවණැත්තගේ ස්වභාවය. ඒ නුවණැත්තේ බවට පත් වෙන්නේ කොහොමද සමීර? සත්පුරුෂ ඇසුරකින්. කල්යාණ මිත්‍ර ඇසුරකින් තමයි අපිට නුවණැත්තේ බවට පත් වෙන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් වර්තමානයේ ඔය සමීර කියපු මේ සමාජ මාධ්‍ය ග්‍රහණයට, සමාජ මාධ්‍ය ආක්‍රමණයට අහුවෙච්චි પરම්පරාවට ගොඩාක් නොලැබී තියෙන්නේ ඒ සත්පුරුෂ ඇසුර. ඇත්තට මේ ආශ්‍රය ලැබුණා නම් ඒ ජීවිතේ ඒ විදිහට අතරමං වෙන්නේ නැහැ. වර්තමානයේ තියෙන සෝචනීය තැනක් මං සිහිපත් කරන්නම් සමීර. ඒක මොකද්ද අවාසනාවක් ඉතින්. වැරදුනාට පස්සේ වැරදුනා කියලා කියන්නේ නැහැ. හරි සෝචනීය මට්ටමක්. එහෙමයි. වැරදිලා හොඳටම අවුල් වෙලා හොඳටම ඇනිලා. හැබැයි මම ඇනගත්තා කියලා කියන්නේ හරි අකාරුණිකයි. සමහර ලාවට තරුණ දූලා, තරුණ පුතාලා තමන්ගේ තරුණ වයසේදීම සමීර සෑහෙන වැඩ වරද්ද ගන්නවා. එක එක දේවල් දැන් ඔය සමීර කිව්ව ඔය නොයෙකුත් Facebook පාටි යෝ මේවට ගිහිල්ලා එක්ක වෙන දේවල් නිසා එයා සෑහෙන අවුල් කරගන්නවා. තමන් අවුල් කරගෙන තමන් සෑහෙන අවුලක ඉන්නේ කියලා දැනත් සමහර කෙනෙක් නොදන්නව වෙන්න පුළුවන්. දන්න කෙනාවත් සමීර මානුෂීය වෙන්නේ අනිත් කෙනාව බේරගන්න. අනේ මට වැරදුනා, මං වැටුණා වලේ.
මේ අනිත් කෙනාට වැටෙන්න දෙන්න හොඳ නැහැ කියලා. අපිට ඔය പ്രേත වස්තු හිම කියවද්දි සමීර තේරෙනවා බුද්ධ කාලේ හිටපු පෙරේතයෝ අද කාලේ මිනිස්සුන්ට වඩා හොඳයි. ඒ කියන්නේ බුද්ධ කාලේ හිටපු පෙරේතයෝ දැන් පෙරේතයට වැරදුනා නේ ඒකනේ පෙරේතය වුනේ. මේ පෙරේතයෝ මිනිස්සුන්ට සිහිය උපදිනවනේ. මිනිස්සුන්ට ඇවිල්ලා කියනවා හිතවත් මිනිසුන්ට කියනවා මම පෙරේතෙක් වුණා මම මේ වැරදි කරපු නිසා ඔබ ඒවා කරගන්න එපා. ඔබ ඒවා කරගෙන නිකම් පෙරේතෙක් වෙන්න එපා. බේරෙන්න කියලා. ඒ පෙරේතය ගාව නැද්ද ලස්සන ගුණය? පෙරේතය ගාව තිබුණේ ගුණේ. අහෝ පරිහානියක මහත ඒ කල පෙරේතයට තිබූ ගුණ අද මිනිසයාට නැත. ඒ නිසා ඇත්තෙන්ම මං හිතනවා වැරදිච්චි දරුවෙක්. දැන් ඇත්තටම සමාජයේ මාධ්‍ය පරිහරණය තුළ සහ ඒවා තුළ තියෙන ඔය Facebook පාටි get together පාටි මේ වගේ ඒවා මුල් කරගෙන ගොඩාක් හානි කරගත් අය ඇති ඕන තරම්. ඒ හානි කරගත් අයට පුළුවන් නම් තව එක්කෙනෙක්ව බේරන්න. මේවට එපා යන්න. තමන් බේරෙන්න. මං මේකට ගිහිල්ලා මං අවුල් කරගත්තා කියලා අවංකව කියන්න පුළුවන් එක්කෙනෙකුට ලැජ්ජා වෙන්න පුළුවන් ප්‍රසිද්ධිය කියන්නේ. මොකද එයාගේ මොනවාද ප්‍රතිරූපය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් එනවනේ. එතකොට එයා අපි හිතමු එයා කියන්න අකමැතියි කියලා ප්‍රසිද්ධිය ඕන්නේ ප්‍රසිද්ධිය කියන්න. තව එක්කෙනෙක් බේරගන්න. ඒ එක්කිනාව බේරන එක ඔබට බොහෝ කල් යහපත පිණිස හේතු වෙවි. අපි මේ බණපදයක් කියලා අපි උත්සාහ කරන්නේ යම්කිසි වාසනාවන්තයෙක් යම් වාසනාවන්තියක් බේරගන්න. ඒ උදෙසා තමයි මේ පැයක් හමාරක් මේ විදිහට කැප කරන්නේ. ඒ නිසා ඔබටත් පුළුවන් ඒ වැඩපිළිවෙලේ කොටස්කාරයෙක් වෙන්න. මොකද මේ මනුස්ස ජීවිතය කියන එක සම්බන්ධයෙන් මං හිතනවා දැන් වෙනකොට මේ වර්තමාන වෙනකොට අපිට තියෙන නොයෙකුත් මේ ලෝකයේ සම්බන්ධයෙන් තියෙන දැනුමත් එක්ක අපිට තේරෙනවා මනුස්ස ජීවිතය කියලා කියන්නේ හරි අවිනිශ්චිත ඊටාම මේ සුළු වෙලාවකින් වෙනසිලා යන අපි පරිම කොට ජීවත් වුණත් බොහොම ටික කාලයක් ඉඳලා යන්න වෙන එකක් කියන එක හරි ප්‍රකටයිනේ. මේක මං හිතනවා අපි දහම්පද කියනකොට සමීර නිතර සිහි කරන එක. පින ස්වාමීන් වහන්සේ දැන් සමාජ මාධ්‍ය ඔස්සේ වුණත් වීඩියෝ රාම හරහා පවා CCTV දර්ශන හරහා පවා අපිට දකින්න දැන් පහුගිය දවසක මම දැක්ක මේ තමන් ආහාර අරගෙන තමන් ආහාර ගත්ත පිඟාන හොදලා මේ තියලා එතනම මැරිලා වැටෙන දර්ශනයක්. ක්ෂණයකින් අපිට ඒවා දකින්න තියෙනවා අපි ඉස්සර. නමුත් ඉතින් අර සිහිය උපදින්න නැති ප්‍රශ්නේ තියෙන ස්වාමීන් වහන්සේ. ඇත්තම ඒක ඒ උදෙසා කල්පනා ශක්තිය මෙහෙවන්න හිත මැලි. ඒවා දකිනකොටත් ඒ ඔස්සේ කල්පනා ශක්තිය මෙහෙවන්න හිත මැලි. මේක මේ සසරට බර හිත. කල්යාණ මිත්‍රයාගේ සත්පුරුෂයාගේ අවවාදයෙන් තමයි ඒ දෙයක්කට අවධානය යොමු කරන්න අපිට අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසා මේවා ඔක්කොම ප්‍රකටව තියෙද්දි අපිට මේ ගත කරන පුංචි මනුස්ස ජීවිතේ පොඩි කාලේ අපිට පුළුවන් නම් අඩු ගානේ අපිට වැරදුනත් තව කෙනෙක්ව හරි බේරගන්නනේ. එහෙමයි. ඒ නිසා ඔබට ආරම්භයේදීම අපි කරන අවවාදය තමයි අපි මේ තෝරාගත්ත ප්‍රස්තුත මාතෘකාව ඔස්සේ මේ වෙනකොටත් තමන්ගේ ජීවිතේ ගොඩාක් වරද්දගත්ත අය ඇති. සමහරවිට මේ මාතෘකාව අද කතා කරනවා කියලා දැනගෙන ඒ අය මේ බණපදේ අහනවත් ඇති. අදිෂ්ඨානයක් ඇති කරගන්න හිතට මං එක්කෙනෙක් හරි බේරනවා. මම එක්කෙනෙක් හරි නොමග යන්න නොදී මම බේරගන්නවා. ඒ උදෙසා මම වචනයක් හරි පාවිච්චි කරනවා. ඔබ එහෙම හිතන්න. අපි මේ මනුස්ස ජීවිතේ අපිට එක එක ඒවා කරන්න පුළුවන්. මොනවා කර කර හරි කාලේ ගත වෙනවා. හැබැයි මේ කරන කියන හැම එකකටම අපිට යම්කිසි අනාගතේ ප්‍රතිඵලයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක අපේ උරුමයක්. බුදුරජාණන් වහන්සේ ගැන වදාළේ යා දිසං වපතේ බීජං වපුරන්නේ යමක්ද තාදිසං හරතේ පලං. වපුරුපයකට අනුව තමයි පල හටගන්නේ. කල්යාණකාරී කල්යාණ. හොඳ දෙයක් කරොත් එතන උපදින්නෙම හොඳ. පාපකාරීච පාපකං. නරක දෙයක් කරොත් එතන උපදින්නේම නරක. ඒක තමයි ලෝකයේ ස්වභාවය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හරි ලස්සන අවවාදයක් කළා. ඒ අවවාදේ හොඳට හිතවලට නගා ගන්න.
මගේ අවවාදය ඔබට කෙටියෙන් සිහි කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා උපමාවක් සමීර හරි ලස්සන උපමාවක්. ඔන්න තියෙනවා හරි ප්‍රණීත බීමක්. ඉතාම රසවත්. ඒ බීම කොච්චර රසවත්ද කියලා කියන්නේ ඒක තොල ගෑවුනොත් එහෙම ශරීරයේ තියෙන කෝටියක් රසනහර පිනා යනවා. ඒ තරම් ප්‍රණීතයි. හැබැයි මේ ප්‍රණීත වූ බීමට හලාහල විස දාලා තියෙනවා. මේක කොච්චර රසවත් වුණත් මේක බීපු කෙනා එක්කෝ මැරෙනවා එහෙම නැත්නම් මාරාන්තික දුක් වේදනා විඳින්න සිද්ධ වෙනවා. කෙනෙකුට ওই බීම දෙනවා කියනවා. මේ බීම මෙහෙම එක කැමති නම් බීපන් කියලා. සමීර මොනව කරයිද? හලාහල විස දාපු ප්‍රණීත බීමක් දුන්නොත් එහෙම ඒක කොච්චර ප්‍රණීත වුණත් බුද්ධිමත් නම් මිනිස්සෙක් බොයිද? බොන්නේ. එහෙමයි. උන්ට ඈත් කරනවා. කොච්චර රහ වුණක් කමන්නේ මට රහින් ඇති වැඩකුත් නැහැ. මේක බීලා මැරෙන්න මට බෑ. එයා ඒක ප්‍රතික්ෂේප කරනවා. අපි තුම එයා දන්නේ නැහැ. දන්නේ නැතුව අර ප්‍රණීත බීම එක එයාට දෙනවා. එයා දන්නේ නැහැ මේකේ හලාහල විස තියෙනවා කියලා. එයා ඒක බොනවා. බීපු ගමන් එයා ඒක විඳිනවා. ඉතින් ඒක රසය එයාට දැනෙනවනේ. එයාගේ කෝටියක් වූ රසනහර පිනවාගෙන මේක ඇතුළට ගියපු ගමන් මේකේ විස ටික වැඩ කරන්න පටන් ගන්නවා. ඔය get together ඊට පස්සේ Facebook party ඒ ඔස්සේ ඇති කරගන්න සාද දැන් සමීර කියපු කතාවෙන් මට තේරුනේ ඒවා මේ වෙනකොට ඉස්කෝල මට්ටමින් යන තැනටපත් වෙලානේ. එතකොට ඒ බඳු දේවල් හරියට අපිට පේන්නේ ඕන්න ඔය වගේ. ඊට ප්‍රණීත බීමක්. හැබැයි හලාහල විස. බීපු කෙනා ඒ හලාහල විසින් තමන්ගේ ශරීරයේ විසට පත් වෙලා මාරාන්තික බවට පත් වෙලා එයා වේලිලා යනවා. ඒක තමයි සමීර කියපු කතාව. හිතේ තියෙන සංවේදී භාවය, ලතෙත් භාවය, මව් හඳුනන බව, පියා හඳුනන බව, වැඩිහිටියෝ හඳුනන බව ඔක්කොම වෙනසිලා යනවා. අනාගතේ ඊට පස්සේ එයා හිතනවා මේ සම්පූර්ණ මේ දැන් යල්පෙන ගියපු ක්‍රමයක් තියෙන්නේ මේ පරණේම අපිට ඇති වැඩන්නේ. අපි අලුත් ජෙනරේෂන් එකක් හදන්න ඕන. ඒ අලුත් ජෙනරේෂන් එකට ওই පරණ මේ හනමිටි කාලේ ඒවා අපි මේ දාගන්න හොඳ නැහැ. කියලා අපිට පරම්පරාවෙන් උරුම වෙච්ච යම් සුන්දර වටින දේවල් තියෙනවද? ඒවාටම පහර ගන්නවා. ඒක වැඩේ කියන්නේ ඒවාට පහර ගැසීමට උදව් පිණිස මේ කෙසරවුල් පැහිච්චි පිරිසකුත් ඉන්නවනේ. ඒකට මේ කත් අරින්න. එහෙමයි. එහෙම මුග්ධයෝ පිරිසකුත් ඉන්නවනේ. එතකොට ඒ මුග්ධ පිරිසට යටත් වුණාම මේ තරුණ දරුවන්ගේ ජීවිත වෙනසෙනවා. ඒ විනාශය සමීර තව කෙනෙක් ඒ විනාශය කරනවා වෙන්න පුළුවන්. පිරිසක් එකතු වෙලා ඒ විනාශය කරනවා වෙන්න පුළුවන්. හැබැයි විනාශේ පුරුක් එක එක්කෙනා තනි විඳවන්න බෑ. සමීර යමු වුණොත් එහෙම මේ විනාශෙට ඒකේ විපාකෙ මේ එකට එකතු වෙලා සෙට් එකක් කළා කියලා නෑ. Taman තනියෙන් ඒක විඳවන්න ඕන. ඒක හරි පැහැදිලිව තියෙනවා. තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ netu අභියසම තමන්ගේ ජීවිතේ වනසාගත්ත කෙනින්නේ දේවදත්ත. බුදුරජාණන් වහන්සේව දකින්න ලැබිලා බුදුරජාණන් වහන්සේගේ වචනයෙන් බුදුබණ අහන්න ලැබිලා ඔක්කොම අවස්ථා ලැබිලා වෙනසුණානේ. එතකොට දේවදත්ත ওই වෙනසෙනකොට සමීර තනියෙන් වෙනසුන්නේ. දේවදත්ත ඒකට හේතු කරගත්තා තව පවුල් 500. දායක පවුල් 500ක් හිටියා දේවදත්තට. මේ දායක පවුල් 500ටම දේවදත්ත බුදුරජාණන් වහන්සේ අගුණ කිව්වා. සංඝයාගේ අගුණ කිව්වා. ධර්මයේ වැරදි කිව්වා. ඉතින් එක ඒවා කිය දේවදත්ත කොහොම හරි කාලේ ගත කළා. අන්තිමේ ඉතින් දේවදත්තගේ සාදවලට තමයි මේ කට්ටිය යමින් හිටියේ. අන්තිමේ දේවදත්ත තමන් හොඳටම වෙනසිලා දේවදත්ත නම් අන්තිම මොහොතේ සිහිය උපන්නනේ. මම හිතනවා සමීර අහලා තිනවා කියලා. එහෙමයි. දේවදත්තට අන්තිම මොහොතේ සිහිය උපන්න. සිහිය උපදිලා කල්පනා කළා දැන් මම මරු මුඛයේ ඉන්නේ. මට මේ වෙලාවේ වෙන පිහිටක් නැහැ මගේ බුදුරජාණන් වහන්සේ අර. කෑ ගහලා කිව්වා මේ තමන්ට උපස්ථාන කරන පිරිසට අනේ මාව ඔසවාගෙන යන්න බුදුරජාණන් වහන්සේ දකින්න මට දැන් වෙන විකල්පයක් නැහැ කියලා. එතකොට දේවදත්ත ගයා ශීර්ෂයේ ඉඳලා දැන් ගයා ශීර්ෂ කියලා කියන්නේ බෝධ් ගයානේ බුද්ධ ගයා. බුද්ධ ගයා ඉඳලා දේවදත්ත උස්සගෙන එනවා
බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ සෙවැත් නුවර. සෑහෙන දුර. හැබැයි දේවදත්තව කොහොම හරි එකතු කරන් ආවා ඉතින්. මං හිතන්නේ මගින් මගට තිය අරන් එන්නේ නැති. මේ අරන් එනකොට දේවදත්ත උස්සගෙන එනවා කියන ආරංචිය කල්ැතුම ගියා බුදුරජාණන් වහන්සේට. මට මතකද ඊට ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්වේ ස්වාමීනි දේවදත්ත භාග්‍යතුන් වහන්සේ දකින්න එනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාළනේ ආනන්දේ දේවදත්තට වාසනාව නැහැ කිව්වා. බලන්නනේ භාග්‍යතුන් වහන්සේ දීපු සිවුරනේ පරෝගත්තේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මුලින්ම මහාන වෙච්ච කෙනෙක්නේ දේවදත්ත කියලා කියන්නේ. ඇත්තටම ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්කමනේ මහාන වුණේ. එහෙමයි. ඒ මහාන වෙච්ච කෙනාට තමන්ට සිවුර දීපු ශාස්ත්‍රුන් වහන්සේ දැක ගන්න වාසනාව නැතුව කියන්නේ. බලන්න අසත්පුරුෂකමක මහත. ලාමක දෙයකට යොමු වුණොත් සමීර ඒවා තමයි ඒ ජීවිතවල තියෙන විනාශ. මේ වගේ තේරුම් ගන්න ඕන මේ කතා රහතුන් අපට ඉතුරු කළේ නිකන් මේ රහතන් වහන්සේලා තුල හදවතේ තියෙන මහා අනුකම්පාව දයාව නිසා. මේ කතාවකින් ජීවිතේට ලොකු දෙයක් ගන්න තියෙන නිසා. බලන්න තමන්ට සිවුර දීපු ශාස්ත්‍රුන් වහන්සේව දකින්න පින දේවදත්තට නැතුව ගියා. තමන්ගේම මේ දුර්භාග්‍ය සම්පන්න එහෙම නැත්නම් ඒකට කියන්න පුළුවන් තමන්ගේම ලාමක සිත නිසා. ලාමක දේවල් වලට නැඹුරු වීමනේ. අද වුණා තරුණ දුවෙක් පුතෙක් ලාමක දෙයකට නැඹුරු වුණොත් එහෙම එයාගේ ಗುಣ වියලී යන්නේ. එදා ඔය දේවදත්තට උනා වගේ තමයි. පින ස්වාමීන් වහන්සේ මේ get together party Facebook සාදාර අර විනාශ වෙනවනේ යම් කෙනෙක්. විනාශ වුණාට පස්සේ ඔහුට හෝ ඇයට නැවත තමන්ගේ ජීවිතය තුළ ගුණධර්මයක් ඇති කරගන්න. එහෙම නැත්නම් තමන්ගේ වැරද්ද තේරුණාට පස්සේ තමන්ගේ ජීවිතයේ ගුණධර්මයක් ඇති කර ගැනීම ඉතාම දුෂ්කර වෙනවා නේ ස්වාමීන් වහන්සේ. ඒක දුෂ්කරයි. නමුත් දුෂ්කරව වුණත් සමීර කරන්න තියෙන එකම හොඳම දේ ඒක විතරනේ. එහෙමයි. ඒ නිසා දුෂ්කරව වුණත් එයා කරන්න වෑයම් කළ යුත්තේ ඒක. එයාට ලොකු උපකාරයක් වෙයි තව කෙනෙක්ව බේරන්න ගන්න උත්සාහය. මම ඒකයි ආරම්භයේදී මේක කිව්වේ. අපි හිතමු කෙනෙක් දරුවෙක් වැරදුනා. එයා අපි හිතමු ලොකු විනාශයකටපත් වුණා කියලා. අපිට සමහර දරුවෝ හම්බෙලා තියෙනවා. ඒ දරුවා අවුරුදු 16 15 වගේ වෙනකොට ගෑනු ළමයි. ඇත්තටම ගණිකාවෝ. ඒ දරුවන්ට ඒක අර මේ ඔය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ එක එක චරිත ඉන්නෝනේ. ඒ අයගේ ග්‍රහණයට නැඹුරු වෙලා මේ දරුවෝ ඊටාම පුංචි වයසවලදීම විනාශය උරුම කරගෙන. මුලින් එහෙම ෆොටෝ යවලා අවසානයේ ඇසුරු කරලා ඇසුරු කරනකොට ඇසුරු කරන ඒවත් වීඩියෝ කරලා අන්තිම මේ ළමයට බේරෙන්න බෑ. දැන් ඒකට තමයි වෙනසුණානේ මේකේ. එහෙමයි. තමා වෙනසුණාට පස්සේ ගොඩක් අය කරන්නේ ඒ විනාශයට තව දෙන්නෙක් තුන් දෙනෙක් ඇදලා දාගන්නවා. ඒක මහා සත්පුරුෂකම. තමන්ට වැරදිච්ච එකටත් වඩා භයානක අසත්පුරුෂකම තව අයට වරදන එක. ඇත්තටම තමන්ට වැරදුනා නම් ඒ වැරදිච්ච කෙනා දෙමව්පියෝ බලන්න. දැන් ඇතැන් අම්මලා තාත්තලා විවාහපත් වෙන්නේ ඔන්න තරුණ වයසේදී ඒ දෙන්න ගෙවල් වලට හිතුවක්කාර වෙලා ඔන්න පැනලා ගිහිල්ලා විවාහ වෙනවා. ඒ විවාහ වෙච්ච අම්මා තාත්තා දෙන්නේ කවදාවත් කැමති වෙනවද සමීර තමන්ගේ දරුවෙක් පැනලා ගිහිල්ලා විවාහ වෙනවට? කැමති නෑ. සමහරවිට ඒ අම්මලා තාත්තලා තමයි සෑහෙන්න විරුද්ධ වෙන්නේ. දරුවෙක් ඒ වගේ නිකන් අර පැනලා යනවා වගේ එකකට ආවොත් එහෙම අම්මා තාත්තා දෙන්නේ පුදුම විදිහට විරුද්ධ වෙනවනේ. ඔක කරගන්න එපා කියලා. ඇයි ඒ දෙන්න දන්නවා මේකේ ගුටිය කාලා. ඒ දෙන්නට වෙච්ච අනතුර ඒ දෙන්න දන්නවා. ඒ දෙන්න කැමති වෙනවද තමන්ගේ ආදරණීය දුව ආදරණීය පුතා ආයේ විනාශයට වැටෙනවද? තමන් ඇතුලෙන් විඳවනෝනේ ස්වාමීන් වහන්සේ. තමන් ඇතුලෙන් විඳවනවා. එහෙමයි. ඒ විඳවනකොට දයා අනුකම්පා ඇති ඒ දෙමව්පියෝ කවදාවත් කැමති වෙන්නේ නැහැ. අන්න අනුකම්පා. ඒ අනුකම්පාව අපිට දක්වන්න පුළුවන් නම් තව එක්කෙනෙකුට ආරක්ෂා වෙනවනේ. දේවදත්ත අවසානයේ මම දේවදත්තගේ පුගතන කීගමින් හිටියේ. දේවදත්ත අවසානයේ බුදුරජාණන් වහන්සේ සම්මුඛයට එනකොට සමීර සැවැන්නුවර දෙවුරන් විහිර ලං වෙලා. දැන් අදටත් ඔය ගියාම ඒ ස්ථාන තියෙනවා දේවදත්ත ගිලුණු වල කියලා එහෙම තියෙනවා. ඉතින් ඒ සටහන් විදිහට. ඉතින් ඒ ස්ථානයේදී දේවදත්තට හදගත්ත මහා ශරීර 10ක්. දේවදත්ත කිව්වා කට්ටියට මගේ ඇඟ දනවා පොඩ්ඩක් ඇඳ බිමින් තියන්න. මට වතුර ටිකක් නා ගන්න ඕන. ඇඳ බිමින් තියලා දේවදත්ත මෙහෙම ඇඟ හරවලා සමීර කකුල් දෙක බිම තිබ්බා විතරයි. පොළොව පැලුණා කියනවා. පොළොව දෙබා වෙලා ගිනිදැල් මතුණා. දේවදත්ත තේරුණා Tamanට වැරදුනා කියලා.
එතකොටම දේවදත්ත හඬ නගලා කෑ ගහලා කිව්වා කියනවා ත්‍රිලෝකනාථ වූ ඒ මහා මුනි බුදුරජාන් වහන්සේ මන් සරණ යනවා කියාගෙන නිරේ ගියේ. එහෙමයි. දේවදත්ත නිරේ ගිහිල්ලා මේ වෙනකොටත් නිරේ පැහෙනවා. සමීර දන්නවද අනිත් 500ට මොකද උනේ කියලා? අනිත් 500 රජගහනුවර හිටපු ඒ පවුල් 500ම මැරෙන කෙනා දේවදත්තගේ නිරාවලට සමගාමී වලවල්වල උපන්නේ. බලන්න. කොච්චර භයංකාරද කියලා. දේවදත්ත ගියේ තනියෙන් නෙවෙයි 500ම ඇදගෙන ගියේ. ඒ නිසා මේ එකට එකතු වෙලා සාද තියාගෙන නටාගෙන ඉන්නව නේද? අවසානයේ ඔක්කොටම එකට විඳවන්න සිද්ධ වෙන්නේ. එකට විඳවනකොට එහෙ පාටි නෑ. නිරාදුකකට වැටිලා අපාදුකකට වැටිලා විඳවනකොට එහෙ පාටි නෑ. එක්කෙනාට එක්කෙනා අඳුනගෙන ඔහෙත් මෙහෙ නේද කියලා එහෙම වින්දනයක් නෑ එතන. සම්පූර්ණ විඳවිල්ලක්මයි තියෙන්නේ. ඒ නිසා තමන්ගේ ජීවිතය ගැන හොඳට මේක තේරුම් ගන්න. ඒ තේරුම් අරගෙන අර අපි ආරම්භයේදී කියලා දීපු ගාථාව මත්තාසුක පරිච්ඡාගා සම්පස්සම් විපුලං සුඛ. තමන්ට අනාගතේ උදා කරගන්න තියෙන මහත් වූ සැපය දකින්න සිතකය වචනේ රැක්කොත් ඒක දැකලා අර දැන් විඳින ලාමක සැපය අතහරින්න. ඒ තරඟේ ඕනේ හැමෝම තරඟට යනවා කියලා ඔබත් ඒ තරඟට යන්න උත්සාහ කරන්න එපා. මේ කාලේ මේක තමයි මේ කලාව, මේක තමයි ක්‍රමය කියලා නිකන් මෝඩ දේවල් වලට පටලෙන්න එපා. මේකයි කලාව, මේ විදිහටයි ඉන්න ඕනේ කියලා අපි හිතමු මේ යම් කාලයක අපිට දකින්න ලැබෙනවා ඔළුව අවුල් වෙච්ච පිස්සු මිනිස්සෙක් ඇඳුම් ගලවාගෙන නිරුවතින් පාරේ නටනවා. බුද්ධිමත් මිනිස්සෙක් ඒ මිනිස්සයා දිහා දැකලා සමීර මොකද්ද හිතන්නේ? පිස්සෙක් කියලා හිතනවානේ. බුද්ධි නැති කෙනෙක් හිටියොත් එහෙම එයා කල්පනා කරනවා මේ මිනිස්සයාට හොඳ නම් ඇඳුම් ගලවන්න මට මොකෝ. එතකොට එයාත් ඇඳුම් ගලවනවා. එහෙමයි. අද අපිට ගොඩාක් දකින්න ලැබෙන්නේ අන්න ඒ වගේ ඒවා. තව කෙනෙක් ඇඳුම් ගැලේවා කියා අනිකාද ඇඳුම් ගලවන්නේ. එතකොට අපිට තේරෙන්නේ මොකද්ද? දෙන්නාට පිස්සු. මේ කොපි කිරීම නිසා වෙනස්. කොපි කරනවා. තරංගය, රැල්ල මේක තමයි ගොඩාක් හදාගන්න උත්සාහ කරන්නේ. ඔය විලාසිතාදිය ගත්තත් හැම දෙයක් තුළම මොක තියෙනවා. ඔය සමාජ මාධ්‍ය ජාලාවල නම් ගත්තොත් එහෙම තියෙන්නේ මොක. කවුරු හරි සමාජ මාධ්‍යයක් තුළ කුණුහරුප කියලා ප්‍රසිද්ධ වුණොත් එහෙම අපි හරියට මේ සමාජ මාධ්‍ය ක්‍රමවේද තුළ දකින්නවනේ ප්‍රසිද්ධ වෙන චරිත ඔක්කොම ප්‍රසිද්ධ වෙන්නේ ගොඩාක් වෙලාවට අසභ්‍ය දෙයකින්. විහිළුවක් වුණත් අද කාලේ විහිළු කියලා දෙයක් නැති තරම් සමේ. අද විහිළු කියලා කියන්නේ කුණුහරුපයකටමයි. විහිළුව කියලා කියන්නේ මොකක් හරි කුණුහරුපයක් නිකන් කුණුහරුපයක් ගාවින් යන වචනයක්. ඒක තමයි විහිළුව. ඉතින් විහිළුව කියලා ඔන්න කුණුහරුපයක් ඉස්මතු කරලා එක්කෙනෙක් දාලා චුට්ටක් ප්‍රසිද්ධ වෙනවා. ප්‍රසිද්ධ නම් අනික් කෙනා බලනවා. මටත් මගේ මේ views ටික හදාගන්න මේක නොමේ ක්‍රමේ. එයාත් කරන්නේ මොකද්ද? එයාත් කුණුහරුප ටිකක් දානවා. එයා සමහරවල් අර කුණුහරුපෙම රංගනීය දෙනවා. මේ ක්‍රමවේදයෙන් නම් අපි ගැලවෙන්න ඕන. මේකෙන් ගැලවුණොත් ඒ ගැලවෙන කෙනාට තමයි බේරෙන්න පුළුවන් වෙන්නේ. ඒ බේරුම උදෙසා සමීර වමනා කරන්නේ පෞරුෂයයි. පෞරුෂය. එහෙමයි. ඒ පෞරුෂය කියන එක අපි මීට පෙරත් මේ යොවුන් දහම් වැඩසටහනේදී විස්තර කළා පෞරුෂය කියන එක හරියට තෝරගන්න ඕනේ කියලා නේ. මොකද පෞරුෂය කියන එක තෝර බේර ගන්න ගියාම අද කාලේ පෞරුෂය කියන එකේ අර්ථකථනත් වැරදීනේ. මොකද පෞරුෂය විස්තර කරන්නේ මෙලෝ පෞරුෂයක් නැති අය. ඔය ගොඩාක් සමාජ මාධ්‍යවල පෞරුෂය විස්තර කරන අය ඉන්නවා. කිසිම පෞරුෂයක් නැති අය. පෞරුෂතොර හිරියොතක් නැති අය පෞරුෂය විස්තර කරනවා. පෞරුෂය කියලා විස්තර කරන්නේ හිරියොතක් නැතිකම, විලිලැජ්ජා නැතිකම. ඒක දිහා බලාගෙන ඉන්න කෙනෙකුට පෞරුෂය නෙවෙයි හටගන්නේ විලිලැජ්ජා නැතිකම. ඒ නිසා පෞරුෂය කියලා කියන්නේ මම මීට පෙරත් මේ වචනෙම කියලා තිනවා. යලිත් ඒකම කියනවා. කෝටියක් වැරදි කරද්දිත් Tamanට හරි දේ තුල පිහිටා ඉන්න පුළුවන් හැකියාව පෞරුෂයයි. Taman වටේ ඉන්න කෝටියක් වැරදි කරනවා.
සියලු දෙනා වැරදි කරද්දිත් නෑ මං හරි දේ කරනවා කියලා ඉන්න පුළුවන් හැකියාවට කියනවා පෞරුෂය. ඒක පෞරුෂවත් බව. බුදුරජාණන් වහන්සේ ඒකට හරි ලස්සන වචනයක් වදාළා. අසුරයෝ කෝටියක් මැද දෙවියෙක් දේවත්වයේ රැකගෙන ඉන්නවා. අසුරයෝ කෝටියක් හිටියා කියලා දෙවියගේ දිව්‍යත්වය නැති වෙන්නේ. දෙවියා දෙවියමයි. එතකොට ඒ වගේ මිනිස්සෙක් ඉන්න ඕන තමන්ගේ ගුණේ රැකගෙන. එතකොට මේ නීච මේ ගති ලක්ෂණ වලින් යුතු පිරිසක් මැද ඒ දරුවාව පෙනේවි දෙවියෙක් වගේ, දේවතාවියක් වගේ. හැබැයි පෙනෙන කෙනාට සමීර. මේක දකින්න සත්පුරුෂයෝ ලෝකේ ඉන්නෝනේ. සත්පුරුෂ මිනිස්සුයෝ ඉන්නවා, සත්පුරුෂ දෙවි දේවතාවුන් ඉන්නවා. එයාට පෙනේවි අර දුව පුතාව. දරුවනේ ඔයගොල්ලෝ උත්සාහ කරන්න අන්න එහෙම දරුවෙක් වෙන්න. දෙවි දේවතාවුන් දකින දරුවෙක්. දෙවි දේවතාවුන් කතා වෙන දරුවෙක් වෙන්න උත්සාහ කරන්න. පෞරුෂයක් තියෙන දරුවෙක් ගැන විතරයි දෙවි දේවතාවරු කතා වෙන්නේ. දෙවි දේවතාවරු කතා වෙන්නේ අන්න බලන්න අර කොල්ලෝ කෙල්ලෝ ටික get together party එකට ගිහලා අර නටනවා. හරි ෂෝක් කියලා. එහෙම කතා වෙන්නේ. එහෙමයි. අර Facebook party එකට අරන කට්ටිය එකතු වෙනවා. එහෙම කතා වෙන්නේ. දෙවි දේවතාවරු කතා වෙන්නේ මොකද්ද? අසවල් දුව, අසවල් පුතා මව් පුදනවා. පියා පුදනවා. මව්ගේ ගුණ හඳුනනවා. පියාගේ ගුණ හඳුනනවා. මව්පියන් වියදම් කරලා උගන්වන්න ලහත්ති වෙනකොට අනේ ඒ දරුවා ඒ අම්මා තාත්තා දෙන්නගේ වේදනාව දන්නවා. ඒක දැනගෙන මව්පියන්ගේ හිත නොපාරා එයා වැඩ කරනවා. එයා Tamanට ශිල්පය දෙන්න ගුරු මෑණිවරු ගුරු පියවරු අඳුනනවා. එයා ගුණධර්ම වඩනවා. අන්න ඒ දරුවා ගැන දෙවිවරු සාදරයෙන් කතා කරනවා. ඒ දරුවට මේ ජීවිතේ ගත කරනකොට සමීර අමාරු වෙන්න පුළුවන් නේද? එහෙමයි ස්වාමීනි. මොකද යන්නේ සමාජයේ වෙනම රැල්ලකට නම් එයා ඒකේ රැකිලා ඉන්නකොට එයාට ඒක ගොඩාක් දුෂ්කර වෙන්න පුළුවන්. එයා නිකන් කොන් වුණා වගේ වෙන්න පුළුවන්. ඒ කොන් වීම විඳින්න. ඒ තනිකම විඳින්න. අනිත් අයගේ හින්ට් විඳින්න. ඒක කමක් නෑ. මේ ජීවිතේ ලබන්න තියෙන අර නිකන් බොළඳ ප්‍රශංසා කියන ලාමක සැපේ අතහැරලා දාන්න. ඒක අතහැරලා තමන්ගේ ගුණේ රැකගෙන ඔබ හිටියොත් ඔබට මේ සම්පස්සම් විපුලං සුඛං අනාගතේ ලබන විපුල සුඛය කියලා කියන්නේ මේ අනාගතය කියලා අපි අදහස් කරන්නේ මේ ජීවිතින් පස්සේ ලබන පරලෝක ගැන විතරක් නෙමෙයි. මේ තරුණ වයස කියන එක හරි පුංචි කාලයක් නේ සමීර. එහෙමයි. ඕක ඉක්මනින් ඉවර වෙනවා. ඊට පස්සේ අපිට මේ දරුමල්ලෝ හදාගෙන යම් රැකියාවක් කරගෙන සල්ලි උපයලා මේ ඇත්තටම මේකට අපිට කියන්න වෙන්නේ ජීවන අරගලයට සම්පූර්ණයෙන් මුහුණ දෙන්න වෙනවනේ. ඒ මුහුණ දෙන්න තැනට එනකොට තමන් මේ තරුණ වයසේදී වරද්ද ගන්නේ නැතුව ඉන්න අය ඊටාම හොඳට වැඩිහිටියෝ බවට පසුනාම ජීවිතය ගත කරනවා. පින්න ස්වාමීන් වහන්සේ දැන් අපි ගොඩක් වෙලාවට දකින්න දේ තමයි දරුවෝ මේ අර තමන්ගේ ජීවිතේ රැකගන්න උත්සාහ කරනව වෙනුවට අර වගේ සාද තමන්ගේ වටපිටාවේ නිර්මාණය වෙනකොට ඉස්සෙල්ලාම ගිහිල්ලා බලනවා එකපාරක්. එකපාරක් ගිහිල්ලා බලලා එයයි ඒවට සම්බන්ධ වෙන්නේ නැහැ. සමහර දැන් ඔය get together party වල අනිවාර්යෙන් මද්ද්‍රව්‍ය සාදයක් තියෙනවමයි ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ ගෑනු ළමයි පිරිමි ළමයි ඒ තියෙන එක එක games තියෙනවම තමයි ඔය. ඒතකොට ඒ අය ඒවට යන්නේ නැහැ. නමුත් අපි දකිනවා කාලයක් තිස්සේ මේවට සම්බන්ධ වුණාට පස්සේ ඔවුනුත් අර තැනට වැටෙනවා. ඉස්සෙල්ලාම ඔයාලා පටන් ගන්නෙ මං ගිහිල්ලා බලනවා නැත්තම් මං කොන් එනවා. අර ස්වාමීන් වහන්සේ කියපු කොන් වීම විඳින්නේ. ස්වාමීන් වහන්සේ ඒ වගේ පිරිසකුත් අපිට මුණ ගැහෙනවා. ඉතින් මේ සමීර සමහර දේවල් තියෙනවා ටෙස්ට් කරලා නොබැලිය යුතු. වස කියලා අපි යමක් දන්නවනම් අපි ටෙස්ට් කරලා බලන්නේ. වහද දන්නේ කියලා බලන්නේ. එහෙමයි. පිහියක් අරගෙන අපි බලන්නේ මේ පිහිය කැපෙනවද දන්නේ කියන මෙහෙම අල්ල කපලා බලන්නේ අපි. එහෙමයි. ඒක ටෙස්ට් කරන්න දෙයක් නැහැ ඒකේ. ඒකේ අනතුරු තියෙනවා. ඔය get together party ආදී ඒ ඊළඟට අපි සෞද්භිය දර්ශන නැරඹීම් ආදී මේවා ටෙස්ට් කර කර බලන්න ඕන දේවල් නෙමෙයි. මේ දේවල් ටෙස්ට් කරන්න යෑම තුළ වහ ශරීරගත වුණොත් ඒ ශරීරගත වෙච්චි වසට මේ ශරීරයට ඕන දෙයක් කරන්න පුළුවන්.
නෑ ස්වාමීන් වහන්සේ දැන් එහෙම කිව්වට දැන් සමාජයේ ඉන්න ගොඩක් විද්වත් පිරිස කියන්නේ එකපාරට ටෙස්ට් කරලා බලන්න මේක එක්ස්පීරියන්ස් එක ගන්න කියලානේ. එතකොට මේ ළමයි මේවට පෙළඹෙනවා ස්වාමීන් වහන්සේ. ඇත්තම සමීර අපිට ඒ අයට කියන්න වෙනවා විද්වත් කියලා නිකන් ව්‍යවහාරයේදී. එහෙමයි. නමුත් විද්වත් කියනවට වඩා ඒ අය මෙලෝ පරලෝ නොදන්නා සත්පුරුෂ ඇසුරක් නොලැබූ සත්පුරුෂ ඇසුරක් නොලබාම කෙස් රැවුල් පැහිච්ච අය. එච්චරයි ඒ අය උදෙසා කරන්න තියෙන විග්‍රහය. ඒ අය විද්වත් කියන තැනට දැමීම මා හිතනවා සුදුසු නෑ. මොකද විද්වත් කෙනෙකුගෙන් පිට වෙන වචනය යමෙකුගේ ජීවිතේ ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරන්න ඕන. ඒ වචනය තුලින් යමෙකුගේ ජීවිතේ වෙනසෙනවා නම් අංශු මාත්‍රයක් හෝ ඒ කෙනාගේ වචනයට අපි කොහොමද විද්වත් කියා කියන්නේ? නමුත් අද සමාජයේ ගොඩාක් වෙලාවට විද්වත්ය කියලා කතා බහ කරන බොහෝ දෙනෙක් ඔය වගේ මට්ටමක ඉන්නවා. ඉතින් අපිට ඒ නිසා ව්‍යවහාරයේදී ඒ වචනේ පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. නමුත් ගොඩාක් වෙලා තියෙන සමීර අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අරගත්තාම ගොඩාක් සරසවි වරම් ලබන අය දැන් ඇත්තටම සමාජයට ඊට පස්සේ කතා කරන්නේ සරසවි වරමක් අරගෙන රස්සාව ලබාගත් අයනේ. ඒ අය තමයි සමාජයට පසු කාලිනව කතා කරන්නේ. සරසවි කියන එකේදී ලොකු විනාශයක් වෙනවනේ සත්පුරුෂ ඇසුරට. එහෙමයි ස්වාමීන් වහන්සේ. සත්පුරුෂ ඇසුරට ලොකු විනාශයක් කරගන්නවා සරසවියේදී. ඒක අපේ මේ සරසවි ක්‍රමවේදයන් තුල කාලාන්තරයක් තිස්සේ සකස් වෙච්ච එකක්. ගොඩාක් වෙලාවට සරසවියකට කැම්පස් එකකට ගියපු කෙනෙක් ආර්ය උපවාද අනේක ප්‍රකාර කරගන්නවා. ඒවා කරගෙන යලි සමා කරගන්නේ නෑනේ. තෙරුවන් සමා කර ගැනීම මොකුත් නෑ. ඊට පස්සේ එයා මහා පරිහානියකට පත්වෙච්චි ආධ්‍යාත්මයෙන් පිරිහිච්චි ආධ්‍යාත්මයේ අඳුරක් සහිත කෙනෙක් විදිහට තමයි කැම්පස් එකෙන් එළියට එන්නේ. ඒ බඳු කෙනෙකුගේ අභ්‍යන්තරයේ ගුණයක් පිහිටන්නේ. මම මීට පෙරත් යොවුන් දහම් වැඩසටහනේ අපි දහම් කතා කරනකොට මේ අපි ශ්‍රී සද්ධර්මය ගැන කියලා තියලා තියෙනවා. ධර්මය කියලා කියන්නේ ආනුභාව සම්පන්න දෙයක්. මේක වචන ගොඩක් නෙමෙයි. ධර්මය කියන එක අභ්‍යන්තරේ පිහිටන්න ඕන. ධර්මය කියන එක හරියට අපි හිතමු ධර්මය කියලා කියන්නේ සාරවත් බීජයක් වගේ කියලා. සාරවත් බීජේ සරුව වැඩෙන්න නම් පොළව සරු වෙන්න ඕන. ඒ පොළව සරුයි වගේ තමයි සමීර. අභ්‍යන්තරේ සත්පුරුෂ භාවය තියෙන කෙනෙකුගේ මේ ධර්මෙ පිහිටන්න ඕන. එතකොට තමයි ඒක වැඩෙන්නේ. එහෙම නැති කෙනාට ඒ ධර්මයෙන් කිසි ඵලයක් ලබා ගන්න බෑ. ඒකයි අද ඔය ගොඩාක් සිද්ධ වෙලා තියෙන්නේ මේ සමාජයට. ඉතින් ඒවා කරන්න දෙයක් නැහැ. මොකද මේ වාසනාව කියන එකේ යම් කොටසක් අපි අරගෙන ඉන්නත් ඕන. ඒකටනේ අපි කියන්නේ පින කියලා සාමාන්‍යයෙන්. මේ යොවුන් දහම් වැඩසටහන ආදිය නැරඹීම පිණිස යම් දරුවෝ නැඹුරු වෙනවනම් ඒ දරුවෝ ඒක අරගෙන ආපු අය. ඒ දරුවන්ට තියෙනවා පින. ඒ දරුවන්ට තියෙනවා වාසනාව. ඒ පිනට වාසනාවට තමයි මේ කාරණා අහන්න ලැබෙන්නේ මෙහෙම පැහැදිලි කරලා. මෙතනින් එහා පින රැක ගැනීම කියන එකට ඔයගොල්ලෝ වෙනම උත්සාහවත් වෙන්න ඕන. ඒ නිසා දරුවනේ තමන්ගේ ජීවිතේ රැක ගන්න. තමන්ගේ ජීවිතේ රැක ගැනීම උදෙසා අපි මේ කියා දීපු දහම් අවවාද ටික මම අර කියා දීපු ගාතාව හැමදාම හිතේ රැඳිලා තිබුණා නම් සමීර ඒකම මම හිතනවා ගොඩක් ප්‍රයෝජනවත් කියලා. එහෙමයි. මත්තා සුඛ පරිච්ඡාගා සම්පස්සම් විපුලං සුඛං අනාගතේ මහත් වූ සැපක් කැමැතිව දැන් විඳින කියලා කියන්නේ දැන් එළඹෙන සුළු සැප අත්හැරලා දාන්න දක්ෂ වෙන්න. චජේ මත්තා සුඛං දීරෝ සම්පස්සම් විපුලං සුඛං ඇත්තෙම නුවණැති තැනැත්තෝ නුවණැති ගෑනු ළමයි නුවණැති පිරිමි ළමයි තමන්ගේ ජීවිතයේ අනාගතයේ ලබන්න තියෙන මහත් වූ සැප කැමැතිව දැන් මේ මොහොතේ විඳින්න තියෙන ලාමක සැප රැල්ලට යන සැප නවත්තනවාමයි එයාමයි ලෝකේ බබලන්නේ. ඒකට එක්තරා සාක්ෂියක් විදිහට පුංචි කතා පොත අපි පෙන්වන්න කල්පනා කළා සමීර. එහෙමයි. එයටම සාක්ෂියක් විදිහට. මොකද මේක නොයෙක් විදිහට මේ කතාව ගලප ගන්න පුළුවන්. අද මේ සාකච්ඡාවට අනුරූප වෙන ආකාරයෙන්ම යම් කතාවක් මේ තුල තියෙන නිසා තමයි මම මේ කතාව තෝරගත්තේ. ඒ හෙන්රි රොබර්ට් පියස්ගේ කතාව. හෙන්රි රොබර්ට් පියස් කියලා කියන්නේ ඔරු පැදීමේ තරඟ ඉසව්වල අතිශය දක්ෂයෙක්. එතකොට ඔහු තරඟකාරයෙක්. ඔහු තරඟ වදිනවා.
තරඟේ මොකද්ද සමීර? තවත් ඔරු පදින්න දක්ෂයෝ සෙට් එකක් එක්ක මෙයාත් තරඟෙට ඔරු පදිනවා. එතකොට මෙයාගේ තියෙන එකම ඉලක්කය තමයි දිනීම, ජයග්‍රහණය, සම්මානය, සහතිකය. ඒක තමයි මෙයාගේ ඉලක්කය. ඒ ඉලක්කයට මෙයා යනවා තරඟේ. හැමෝම තරඟ කරනවා එකම ඉලක්කයකට. ඒ තරඟ කරනකොට හැමෝගෙම ඔළුවේ තියෙන්නේ මම එක වෙනවා. මං කොහොම හරි දිනනවා කියන එකනේ. ඕකනේ තරඟය කියන්නේ. එහෙමයි. මේ තරඟේ මෙයා යනවා. තරඟේ යද්දී සමීර මේක ප්‍රධාන මේ තරඟයක් 1928 ඇම්ස්ටර්ඩෑම් වල ගිම්හාන ඔලිම්පික් උළෙල තිබුණා. ඒක තිබුණේ ඒ ඇම්ස්ටර්ඩෑම් වල තියෙන ස්ටෝලන් කියන ඇලේ. ඉතින් මේ ඇලේ මොහොත් එක්ක තරඟ වදින්න බොහොම දැවැන්ත ප්‍රතිවාදීකුත් හිටියා. ප්‍රංශ ජාතික වින්සන් සෞරි. එහෙම මේ අතිශය දක්ෂයෙකුත් එතන හිටියා. ඒතර මොකට ලොකු තරඟයක් තිබුණ එක. මේ තරඟේ වෙලාවේ මේ හෙන්රි රොබර්ට් පියර්ස් කොහොම හරි අනිත් ප්‍රතිවාදීන්ව පරද්දගෙන තමන්ගේ ඔරුව ඉස්සරහට අරගෙන ගියා වේගෙන්. අරගෙන යද්දී මිනිසුන්ගේ දැන් මේ ඔරු පදින්නේ අපිට වීඩියෝ පටින් අරමනකොට බලන්න පුළුවන් මේ ඔරුව පදින්නේ සමීර මේ ඉදිරියට නෙමෙයි. ඔරු පදින කෙනා පිටිපස්ස තමයි බලන් ඉන්නේ. ඔරුව වේගෙන් අනිත් පැත්තට තමයි යන්නේ. එහෙම තමයි මේ ඔරුව පැදීම කරන්නේ. ඒතර මොහොත පේන්නේ. ඔරුව ඇදීගෙන යන මාවත. ඔරුව මෙහෙම ඇදීගෙන යනකොට මිනිස්සුන්ගේ කෑ ගැසීම් හඬකට මොහොත පොඩ්ඩක් හැරිලා බැලුවා. හැරිලා බලද්දී හෙන්රි රොබර්ට් පියර්ස්ට පේනවා. තමන්ගේ ඔරුව කෙලින් පුංචි මේ තාරාවෝ පිරිසක් මාරු වෙනවා. තාරා අම්මා කෙනෙකුයි පැටවු ටිකකුයි මාරු වෙන්න ලැහැත්ති. දැන් මොහුගේ ඔරුව යන වේගෙත් එක්ක අනිවාර්යෙන් මේ පිරිස අනතුරටපත් වෙනවා. මොහු ඒ තරම් වේගෙන් ඔරුව අරයි යනවා. එහෙමයි. අර මිනිසුන්ගේ කෑ ගැසීමට මොහු හැරිලා බැලුවා. මොහු එක්ක සැනකින් තමන් පෞද්ගලිකව තනි තීරණය කරනවා. ඔලිම්පික් තරඟාවලියක. ජීවිතේ ඔලිම්පික් තරඟාවලියක් කියලා කියන්නේ ලැබෙන්නේ සමීර අවුරුදු 4කට එකපාරයි. එහෙමයි. ඒ තරඟ එතනින් අතහැරියොත් එimhe අය අවුරුදු 4ක් යනවා ඊළඟ තරඟෙට. සමහරට පුංචි කාලේ ඉඳන් ඒ සඳහා පුහුණු වීම කළා වෙන්න පුළුවන් නේද? චිර පුහුණුවක් කරනවාද? මොහු එක්ක සැනකින් තීරණයකට ආවා. මම නවත්තනවා. මොහු නැවැත්තුව ඔරුව. අර මහා ප්‍රතිවාදීන් පිරිස තලේ මොහු තමන්ගේ සම්පූර්ණ තරඟය නැවැත්තුවා. තරඟේ නවත්තලා සතුටු පිරුණු මුහුණින් මොහු බලාගෙන හිටියා අර තාරාවෝ ටික පාඩුවේ ඇලහරහා එතර වෙනකන්. තාරාව එතරට ගියාට පස්සේ මොහු යලිත් තමන්ගේ ජවයෙන් තරඟය ආරම්භ කළා. ඇත්තට මේ කතාව නම් බොහෝම සුන්දර අවසානයක් තියෙන එක. මොකද මොහු ආයෙත් තරඟය ආරම්භ කරලා ආයෙත් කොහොම හරි පළවෙනිය වුණානේ. ඉතින් ඒ නිසා මේ කතාවට බොහොම සුන්දර අවසානයක් තියෙනවා. නමුත් අපේ ජීවිතය අරගත්තාම සමහරවිට ඒ සුන්දර අවසානය හැමතැනම ක්‍රම නැති වෙන්න පුළුවන්. නමුත් සුන්දර අවසානයක් උදෙසා මේ කැපකිරීම කියන එක නම් අපේ ජීවිතයට අපි අරගත යුතුයි. හැමෝම යන තරඟය ඔබත් යා යුතු නෑ ඒ විදිහටම. යම් තැනක ඒ තරඟයේ දොසක් දකින්නවාද? ඒ දොස තේරුම් ගත්ත වහා කවුරු තරඟයේ නැවැත්තුවේ නැතත් ඔබ තරඟේ නවත්තන්න තරම් පෞරුෂවත් තරුණයෙක් තරුණියක් බවට පත් වෙන්න. මේ අවවාදය හොඳට හිතේ දරාගෙන අද පෙන්වන වීඩියෝ පටේ නරඹන්න. 1905 වර්ෂයේදී ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර උපත ලැබූ හෙන්රි රොබර්ට් පියර්ස් ජනප්‍රිය වන්නේ ඔරු පැදීමේ තරග ඉසව්වල දක්ෂතා දැක්වීම නිසා. 1920 සහ 1930 වර්ෂයන්හිදී ඔහු ඔරු පැදීමේ තරගයේදී ලෝකයේ ආධිපත්‍ය දැරූ අතර ක්‍රීඩාවේ රසිකයින් අතර අතිශයින්ම ජනප්‍රිය වූයේ විරුද්ධවාදීන් ඉදිරියේ ඔහුගේ හැසිරීම සහ ඔහුගේ යහපත් පෞරුෂය හේතුවෙන්. 1928 ඇම්ස්ටර්ඩෑම්හි පැවති ගිම්හාන ඔලිම්පික් උළෙලේදී ස්ටෝලන් නැලේ පැවති ඔරු පැදීමේ ඉසව්වෙහි සුවිශේෂී සිදුවීමක් දක්නට ලැබුණා. පැවතුනේ අර්ධ අවසන් පූර්ව තරඟ වටය. අර්ධ අවසන් පූර්ව තරඟ වටයට පියර්ස්ගේ ප්‍රතිවාදියා වූයේ ප්‍රංශ ජාතික වින්සන්ට් සෞරීන්. සෞරීන් සිය වෘත්තීය ජීවිතය තුළ ජාතික ශූරතා 9ක් සහ යුරෝපීය ශූරතා 3ක පදක්කම් දිනාගත් කෙනෙක්. කෙසේ වුණත් මෙම තරගයේදී සෞරීන් අභිබවා පියර්ස් සිටියේ ඉදිරියෙන්. අර්ධවසන් පූර්ව තරගයේ අතරවාරයේදී ප්‍රේක්ෂකයින්ගේ යම් යම් ඇඟවීම් පියර්ස්ට දක්නට ලැබුණා. එයින් සංඥා කෙරුණේ ඔහු පදවන ඔරුව පිටුපසින් යම් දෙයක් ඇති බව. පියර්ස් පිටුපස හැරී බලන විට දැක ගන්නට හැකි වුණේ තාරාවන් සමූහයක්.
එම තාරාවන් එක් කොනක සිට අනෙක් කොනට හෙමින් ගමන් කරන ආකාරය පියර්ස් දැක්කා. සිදුවනේ කවුරුත් නොසිතුව දෙයක්. තමන්ගේ ජයග්‍රහණය පෙනිපෙනී ඔහු නතර වුණා. ගමන් කරමින් සිටි තාරාවන්ට එතර වන්නට ඔහු ඉඩ ලබා දුන්නා. යම් කාලයක් ඔහුට ඒ වෙනුවෙන් බලා සිටින්නත් සිදු වුණා. තාරාවන් ඉවත්ව ගිය පසු ඔහු යළිත් තරගයට අවතීර්ණ වුණා. ජයග්‍රහණයේ බලාපොරොත්තුද නොමැතිව නැවතී සිටි ඔහු යළිත් වේගයෙන් ඔරුව ධාවනය කරන්නට වුණා. අවසානයේදී ඔහු අවසන් තරගයට තේරීපත් වනවා. ඒ නතර වුණ මොහොතේදී ඔහු පසුකර ගිය සැම පසුකර යමින්. අවසානයේදී ඔහු නැවතුනේ තරගයේ රන් පදක්කම හිමි කර ගනිමින්. ඒ නව වාර්තාවක්ද සමගින්. ඉන් වසර 4කට පසු ලොස් ඇන්ජලිස්සිදී සිය ශූරතාව රැකගත් ඔහු නැවතත් ඔලිම්පික් උළෙලේදී එක මිසව්ව ජයග්‍රහණය කළ පළමු ඕස්ට්‍රේලියානු ජාතිකයා ලෙස පත්වෙමින්ද වාර්තාවක් පිහිටවනු ලබනවා. ජීවිතයේ අත්‍යවශ්‍ය දෙය ජයග්‍රහණය නොව යහපත්ව සටන් කිරීමයි. අවසානයේදී යහපත් සටන ජයග්‍රහණය වෙත ඔබව රැගෙන යාවි. ජයග්‍රහණය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට පෙළඹෙන සමාජයක ජයග්‍රහණය පෙනිපෙනී පරාජය ලබනවායයි දැන කුඩා දෙයක් වෙනුවෙන් නතර වූ පියර්ස්ගේ ජයග්‍රහණය ඔලිම්පික් රන් පදක්කමකටත් වඩා සුදිලෙන්නේ සැබෑ ජයග්‍රහණයේ කිරුළ කුමක්දැයි සැමට පහදා දෙමින්. මනුෂ්‍යත්වයේ ළඟ ගුණධර්මයේ ළඟ තමන්ගේ ජීවිතය නවත්තපු ඇත්තටම වීරයෙක්ගේ කතාවක්. පින ස්වාමීන් වහන්සේ දැන් අපේ මේ කතාබහ මේ හෝරාව පුරාම ගියේ අර get together party Facebook සාදහරා නැතිවෙන පෞරුෂය ආරක්ෂා කරගන්නේ කොහොමද? මේ දුවන වේගවත් ගමනේදී තමන් නවතින්නේ කොහොමද කියලා. පින ස්වාමීන් වහන්සේ තවත් එක ප්‍රශ්නයක් අහන්න අවසරයි. ඒ තමයි කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් මේ සඳහා යොමු වෙච්ච කෙනෙක් ඉන්න පුළුවන්. යොමු වෙච්ච නැති කෙනෙක් ඉන්න පුළුවන්. යොමු වෙලා සම්පූර්ණම තමන්ගේ ජීවිතය අවුල් කරගෙන අනික් අයත් තමන්ගේ ගොඩට ගන්න උත්සාහය දරන අයත් ඉන්න පුළුවන්. අර යොමු වෙච්ච නැති කෙනෙක්ට ස්වාමීන් වහන්සේ මේ විදිහට අවවාද කරද්දී හිතෙන්න පුළුවන් අපරාධයේ මේ ජීවිතේ කෙටි කාලයක්නේ තියෙන්නේ. මේ අත්දැකීම් නැතුව තමන්ගේ ජීවිතේ මැරිලා යන එක අපරාධේ. දැන් මේ තරුණ කාලේ අවුරුදු 35 40 වෙනකොට මේ තරුණ බව නැති වෙලා යනවා. එතකොට අපිට සමාජයේ විඳින්න පුළුවන් පරාසය යම් කොටු වීමක් වෙනවා, පටු වීමක් වෙනවා. එතකොට අපරාධනේ මං ජීවිතේ මේ කාලේ විඳින්නේ නැත්තම් මේ කෙටි කාලයක් නිසා අපරාධනේ කියලා හිතුනොත් ස්වාමීන් වහන්සේ. සමීර මම මේ සාකච්ඡාවේ මීට පෙර සිහිපත් කළා සමහර අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීම් කියන ඒවා අපි ටෙස්ට් කරලා බලන්නේ නැති ඒවා. ඒවා ටෙස්ට් කරලා බැලිය යුතු නෑ. ඒවා ටෙස්ට් කරලා බැලීම කියන එකෙන්ම සියල්ල අවසන් වෙලා යනවා. අපි හිතමු කෙනෙක් වහ බිව්වොත් මැරෙනවාද කියලා ටෙස්ට් කරන්න බලපු ගමන් එයාගේ අත්දැකීම මොකද්ද? සියල්ල අවසානයේ. එයා බිව්වා එතනින් මෙයා ඉවරයි. එල්ලිලා මැරෙනකොට බෙල්ලෙන් එල්ලුනොත් එහෙම අනිවාර්යෙන් මැරෙනවද දන්නේ නැහැ කියලා අපි හිතමු කෙනෙක් ටෙස්ට් කරලා බැලුවා කියලා. එයාගේ අවසාන අත්දැකීමේදී. එයා ඒක ලැබුවා විතරයි. එයාගේ සම්පූර්ණ කතාව ඉවර වෙනවා. ඒ නිසා යම් මේ අසුන්දර අත්දැකීම්. අසුන්දර කියලා කියන්නේ තමන්ගේ ආධ්‍යාත්මීය වියලීම පිණිස හේතු වෙන ඔය වගේ අත්දැකීම් ජීවිතයක් තුළ විඳින්න ගියොත් එහෙම ලබන්න තියෙන සොඳුරු අත්දැකීම් අහිමිලා යනවා. ඒකයි අර ගාථාවේ තියෙන්නේ. යම් යම් දේවල් මගහැරලා යා යුතුයි. ඒ දේවල් මගහැරලා යාගන්න බැරුව ගියොත් එහෙම ඒ කෙනාට ලබන්න තියෙන ඊතා සොඳුරු වූ අත්දැකීම් සියල්ල අහිමි වෙලා යනවා. අපි මේ කියලා දෙන දහම් අවවාද යම් කෙනෙක් හොඳට තේරුම් අරගෙන රැකගත්තොත් සමීර ඒ කෙනාට මේ ජීවිතේම සොඳුරු අත්දැකීම් ලබන්න පුළුවන් කාලයක් එනවා. අපිට හැතැම් වෙලාවට ආච්චිලා සීයලා හම්බෙලා තියෙනවා. ඒ ආච්චිලා සීයලා දරුවන්ට අවවාද කරනවා. තරුණ අවුරුදු 16 17 කොල්ල කෙල්ලන්ට අවවාද කරනවා. පුතේ උඹ හොඳට මතක තියාගන්න ඕන උඹේ සීයා ওই වයසේදී සිගරට් එකක් අරක්කු ටිකක් බීලා නැහැ. දැන් බලපන් සීයා දැන් මේ වෙනකොටත් නිරෝගීව ඉන්න හැටි. සීයා අද මේ තත්ත්වේ ඉන්නේ සීයා ඒ කාලේ රැකිච්ච නිසා. සම්පත් රැකෙන්න ඕන. ඒ සීයා කොච්චර විසරදයිද? ඒ සීයාට ඒ කතාව කියන්න පුළුවන්කම තියෙන්නේ සාමාන්‍යයෙන් තරුණ කොල්ලෙක්, තරුණ පිරිමි ළමෙක් අවුරුදු 16 දී විඳ යුතුයි කියලා හිතන ලාමක දෙයක් ඒ සීයා අතෑරියා.
ඒ නිසා ඒ 100ට වයෝවෘද්ධ වෙන වයස වෙනකොට තමන්ගේ දරුවෝ ඉස්සරහා තමන්ගේ මුණුපුරෝ ඉස්සරහා අමුතු විසරද භාවයක් තියෙනවා. සමහර තාත්තලා සමහර වැඩිහිටියෝ නැද්ද සමීර මම නම් කටේ තියලා නැහැ. මත්පැන් මද්ද්‍රව්‍ය ගැන කියනවා මම නම් කටේ තියලා නැහැ. දැන් මේ මත්පැන් මද්ද්‍රව්‍ය කියන්නේ අපිට මේ අතීත પરම්පරාව මුල් කරගත්තම අපිට කියන්න තියෙන්නේ. දැන් මේ කාලවකවානුවේ ඉන්න තරුණ තරුණියන්ට අනාගතයේ වයසට යනකොට කාලයක් ඒවි. ඔය මේ සමාජ මාධ්‍ය ආදීන් විනාශ නොවුනොත් එහෙම. ඒ විනාශ නොවිච්චි අය වයසට යනකොට එයාට ලොකු විශාරද භාවයක් තියෙයි. ඔය උපකරණ ඔය අඟල් 4-5 කෑලි තිබුණට අපි විනාශ වුණේ. අපි ආරක්ෂා වුණා කියලා කාලයක්. ඒ කාලේ උදෙසයි මේ ඉවසන්න කියන්නේ. ඊළඟට මේ ජීවිතය අත්හැරලා යම් දවසක අපි පණ අතහරිනකොට මේ පණ අතහැරීම කියන එක සමීර නාකි වෙලාව මෙනේ ගන්න නෙමෙයි. පණ අතහරිනකොට මරණින් මත්තේ ජීවිතෙත් ඒ වගේම සැපසහගත එකක් බවට පත් වෙයි. ඒ උදෙසයි මේ රැකෙන්න කියන්නේ. මේ රැකවරණ එකපාර ඔබට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ රැකවරණයට උපමාවක් කියන්න. ඒ උපමාව තියෙන්නේ බුද්ධ දේශනාවේ. තරුණයෝ දෙන්නේ ගමනක් ගියා. ගමන යනකොට සමීර කන්දක් අහුණා. උස කන්දක්. එක තරුණයෙක් කිව්වා මේ මට නම් බෑ ඔය කන්ද නගින්න. එතකොට අනිත් තරුණයෙක් කිව්වා හරි. ඔයා ඔතන ඉන්න මං නගින්න. මෙයා මේ කන්ද උඩට නැග්ගා. නැගලා බලනකොට සමීර අපි නැගලා තියෙනෝනේ කඳ උඩට. දැන් අපි ගත්තොත් එහෙම හිතන්නකෝ මිහින්තලාවට නැග්ග කියලා. මිහින්තලේ අර අම්බස්තල සෑය ගාව ඉඳලා බලනකොට සමීර ඈත කොච්චර ලස්සනයිද නේ. වැව් පේනවා. හරි හැඩයිනේ. දැන් මේ වගේ මෙයා කඳ උඩ නැගලා පස්සේ මේක දැක්කා. දැකලා අර පහළ ඉන්න යාළුවට කෑ ගහලා කිව්වා මේ උඩට එන්නකෝ පුදුම ලස්සනක් නේ. වලාකුළු තියෙන්නේ අපිට යටින් ලස්සන වැව් තියෙනවා පුදුම ලස්සනක් කියලා කිව්වා. කියනකොට අර පහළ විශ්වාස කරේ නෑ. එයා කිව්වා මොන විකාරද එහෙම තියෙනවනම් මට පේන්න එපයි. එතකොට අර තරුණයා ඉවසුවා. ඉවසීමෙන් යලි පහළට බැස්සා. පහළට බැහැලා අර කෙනාගේ අතින් හෝ උරහිසින් අල්ලගෙන උඩට අදගෙන ගියා කියනවා. ඇදගෙන ගිහිල්ලා උඩදී පෙන්නනවා. අර බලන්න. දැන් පේනවද නැද්ද? ලස්සන වැව් පොකුණු. එතකොට අර මිත්‍රයා කියනවා අනේ ඔබ කියලා තියෙන්නේ ඇත්තනේ. ඇත්තටම ලස්සන වැව් පොකුණු තියෙනවනේ. වලාකුළු අපිට යටි යනවනේ. එතකොට අර මේ මිත්‍රයා පොඩ්ඩක් ඔළුවට පාරක් ගහලාම ඇහුවා. එතකොට ඇයි මං ඉස්සර වෙලා කියනකොට ඔබ විශ්වාස කළේ නැත්තේ? එතකොට ඔහු දුන්න හරි ලස්සන උත්තරයක්. ඔහු කිව්වා අනේ මේ කන්ද විසින් මට ඔය සුන්දරත්වය වහලා තිබුණා. මේ කන්ද මට ඔය සුන්දරත්වය වහලා තිබුණා. මට ඒ නිසා දැක ගන්න බැරුව ගියා. දරුවනේ මේ කියා දෙන දහම්පද මේ දහම්පද වලින් උපදවා ගන්න තියෙන සුන්දර ජීවිතේ ඔබට දැන් වැහි තියෙන්න පුළුවන්. හැබැයි එහෙම සුන්දරත්වයක් තියෙනවාමයි මේ ලෝකේ. ඒ සුන්දරත්වයේ දුටු මුනිවරු තමයි අපිට මේ ධර්මයේ දේශනා කළේ. අපි මේ ධම්මගේ රැකලා හිටියොත් ධර්මයේ තුල දියුණුවට ගියාට පස්සේ අපිට මේ සුන්දරත්වය අත්දකින්න පුළුවන්මයි. හරියට කඳ උඩ නැංගා වගේ. ඒ නිසා ආරක්ෂා වෙන්න, රැකිලා ඉන්න, සත්පුරුෂ ඇසුර අහිමි කරගන්න එපා. සත්පුරුෂ ඇසුර අහිමි වෙන තැනට ඕගොල්ලෝ යම් පෙළඹවීමකින් ඉන්නවනම් හොඳ වීරියක් පෞරුෂයක් හිතට ඇති කරගන්න. කවුරු මොනවා කිව්වත් අර හෙන්රි පියර්ස් කළා වගේ ඕගොල්ලෝ නවතින්න. අනිත් ඔක්කොම තරඟයට යනවා කියලා ඕගොල්ලොත් ඒ තරඟේ කොටස්කාරයෝ විය යුතු නැහැ. තරඟේ නවත්තන්න. යහපත් තරඟයක් උදෙසා කොච්චර වෙහෙසුණත් කමක් නැහැ. අපි මේකට කියලා තිනවා මීට පෙර අවවාද අනුශාසනා කරනකොට වැරදි පාරේ දුවගෙන ගියත් වැඩක් නැහැ. ඇයි සමීර? වැරදි පාරේ දුවන්න යා වැරද්දට ලං වෙනවා. එහෙමයි. හරි පාරේ බඩ ගෑවත් කමක් නැහැ. ඇයි හේතුව? එයා හරි පාරේ අඟලක් හරි ලං වෙන්නේ හරි තැනට. ඒ නිසා හරි දෙයක් වෙනුවෙන් ලොකු කැපකිරීමක් කර කර චුට්ට හරි දේ තුල රැකෙන්න. ඒකයි ඔබට කරන අවවාදය. නොදැන කොපි කිරීමෙන් වළකින්න. ඒකින්ද යහපත් මාර්ගය යහපත් දේ දැකගෙන ආරක්ෂා වෙන්න රැකෙන්න මම හිතනවා මේ හෝරාවේ ඔබට විශේෂ අවවාදයක් ලැබුණා කියලා. ඉතින් ඔබට ප්‍රශ්න තිබෙනවා නම් පුළුවන් ශ්‍රද්ධා TV Facebook live එකට ගිහිල්ලා කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්න ලියන්න. ශ්‍රද්ධා රූපවාහිනී අලුත්ම YouTube අවකාශය තමයි අහස් ගව්ව කියලා කියන්නේ. මේ හරහා තරුණ තරුණියන්ගේ ජීවිතවල දැවෙන ප්‍රශ්න නිවන්න ඔබ දැනුවත් කරනවා. ඉතින් ශ්‍රද්ධා TV
Facebook හිටුව හරහා, ඒ වගේම අපි අහස් ගව්ව හරහා, ඒ වගේම මේ ශ්‍රද්ධා TV ධම්ම සීරීස් මේ YouTube නාලිකා හරහා, ශ්‍රද්ධා රූපවාහිනී හරහා ඔබට රැකෙන්නයි මේ සියලු අවකාශයන් වෙන් කරලා තියෙන්නේ. ඉතින් ශ්‍රද්ධා TV Facebook පිටුව හරහා අපිව නරඹන ඔබට පුළුවන්, මේ තරුණ තරුණියන්ට පුළුවන් අහස් ගව්ව YouTube නාලිකාව subscribe කරන්න. මේ තරුණ තරුණියන්ගේ ජීවිතේ, ඔබේ ජීවිතයේ තියෙන ගැටලු එකින් එක ලියා ගන්න, මේ පැටලුණු තැන් ලියා ගන්න අහස් ගව්ව YouTube නාලිකාව හරහා පුළුවන්. ඇඟිලි තුඩ නවතින තැන. ඔව්, ඇඟිලි තුඩ නවතින තැන ගැන කෙතරම් සැලකිලිමත් වෙන්න ඕනද? මොහොතක්වත් ඔබ ඒ ගැන හිතුවද? තරුණයේ ලස්සන, සුන්දරත්වය, සතුට, අනාගත සිහින, වැදගත්කම, ඉලක්ක මේ අති බොහෝදේ එක සැනකින් අඳුරු කරවාදාන්න ඔබේ ඇඟිලි තුඩ නවතින තැනට පුළුවන්. නුසුදුසු සම්බන්ධතා, අනවශ්‍ය අශීලාචාර පුරුදු, ජීවිතයක් විනාශ කරවන ඇබ්බැහිවීම් ඔබේ ඇඟිලි තුඩ නවතින තැන නිසා පටන් ගන්න පුළුවන්. ඉතින් ඒ පඳු විනාශයන්ගෙන් යොවුන් ජීවිත ගලවා ගැනීම පිණිසම භද්‍ර යෞවනයට සෙනෙහසින් ඇත්තෙන්ම වත්මන් තරුණ තරුණියන්ගේ වාසනාවට ආරම්භ වුණ අහස්ගව්ව YouTube නාලිකාව සමගින් යොවුන් ඔබ හැම දෙනාත් එක්වෙන්න. අහස්ගව්වට එක්වෙන යොවුන් ඔබේ ජීවිතේ ඇත්තටම ලස්සන, සුන්දර, භද්‍ර ජීවිතයක් බවටම පත්වේවි. තරුණ තරුණියන්ගේ ඇඟිලි තුඩු නවතින YouTube, Facebook, Instagram, Telegram, TikTok ආදී සියලු අවකාශයන් තුළ ඇයි ඒ විතරක්ද? 0701 අංකය ඔස්සේ WhatsApp එකමුතු හරහාත් අහස්ගව්ව සමගින් එක්වෙන්න පුළුවන්. ඉතින් ඔබේ ඇඟිලි තුඩු නවත්තන්න අහස්ගව්වෙන්. ඔබ සැමට අහස්ගව්ව වෙත සෙනෙහසින් ආරාධනා කරනවා. අද අපි කතා කළේ ඔබේ ජීවිතය අනතුරකින් වළක්වා ගන්න, ඔබ දැනුවත් කරන්න සහ ඒ තැනට ඔබ පත් වුණාට පස්සේ ඔබ ආරක්ෂා වෙන විදිහ, ඒ තැනට පත් වෙන්න කලින් ඔබට ආරක්ෂා වෙන්න අපි කරුණු දැනුවත් කළා. ඉතින් මේ get together party, Facebook සාද, මේ මත්ද්‍රව්‍ය සාද, මේ තරුණ තරුණියෝ එකතු වෙලා කරන මේ මොනියම් හෝ සාදයකින් ඔබේ ජීවිතේ මේ පසුතැවීම් නැති වෙනවා. තමන්ගේ ජීවිතයේ අඩුපාඩු හදා ගන්නවා. එහෙම නැත්නම් තමන්ගේ ජීවිතේ යහපත් වෙනවා. තමන්ගේ ජීවිතේ දියුණුවක් කරා යනවා. අඩුම තරමේ තමන්ගේ ජීවිතය තුළ යම් සංවර්ධනයක්, වර්ධනයක්, ආර්ථික දියුණුවක් එහෙම දෙයක්වත් නොවන අර හිස්සෙත් තරුණ ජීවිත බොහෝ අපි දැක්කා. මේ Facebook කරහා විනාශ වුණු බොහෝ දුක් අඳෝන අපි ඇහුවා. ඒකින්ද මේ get together party, Facebook සාදාහරහා මේ තරුණ ජීවිත විනාශ කරගන්න නැතුව කොහොමද ඔබේ ජීවිතේ අර්ථවත් ගමන් මගකට යොමු කරගන්නේ කියන කාරණේ අපි අද වැඩසටහනේ දැනුවත් කළේ. ඉතින් පළවෙනි ප්‍රශ්නය තෝරගන්නවා. මේ ප්‍රශ්නය යොමු කළ තියෙන නවෝත් අනුරාධ කියලා කෙනෙක්. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ, අපි ආදර සම්බන්ධතාවයක් දෙමව්පියන්ගේ දැඩි අකමැත්ත මත පවත්වාගෙන යන අවස්ථාවක ඒ වුන්ට නොදන්වා තවදුරටත් පවත්වාගෙන යාම දරුවන් විදිහට අපිට කොහොම බලපානවද? ඒ වගේ වෙලාවදී අප ගත යුතු නිවැරදිම තීරණය මොකක්ද කියලා පහදලා දෙන්න තියෙනවා. ඒ වගේම අපිට පාපයක් සිද්ධ වෙනවද කියලා අහලා තිනවා මේ වගේ දෙයක් කරනකොට. අවසරයි ස්වාමීන් වහන්සේ. සාමාන්‍යයෙන් ඉගෙන ගන්න වයසේ, අධ්‍යාපනය ලබන වයසේ දරුවෝ ආදර සම්බන්ධතා ආරම්භ කිරීම ඒ අයට යහපත පිණිස පවතිනවා කියලා අපි කොහොමද කියන්නේ? අධ්‍යාපනය ලබන වයසේ දරුවෝගේ හිතේ ආදර සම්බන්ධතා ආදී වගේ දෙයක් හටගත්තොත් එහෙම ඒගොල්ලෝ ඒ ඔස්සේම ගොඩක් කාමසක්ත වෙනවා. ඒළඟේ අරමුණු ගොඩාක් වෙනස් වෙලා යනවා. සාමාන්‍යයෙන් මේක බොහොම සාමාන්‍ය දෙයක් සමීර. ඒ කියන්නේ මේ වෙනකොට මේක කතා කරද්දී නිකන්
කෙනෙකුට හිතෙන්න පුළුවන් අයියෝ මේ කාලේ නම් ඉතින් ඉස්කෝලේ යන හැමෝටම ආදර සම්බන්ධතා තියෙනවනේ කියලා. එහෙමයි. මම මේක මේ සාකච්ඡාව කියනකොට ආරම්භයේදීම කිව්වනේ මේ හැමෝම කරන එකක් ගැන නෙමෙයි අපි කතා කරන්නේ කියලා. බුද්ධිමත් කෙනෙකුට තමන්ගේ ජීවිතේ ගොඩනගා ගැනීම පිණිස මාවතක්නේ අපි කියලා දෙන්නේ. ඒ නිසා හැමෝම කරනවාද අනිත් අයත් කරනවාද පන්ති යාළුවෝ හැමෝටම ආදර සම්බන්ධතාවක් තියෙනවද කියලා බැලීම පිණිස නෙමෙයි මේ අවවාද. තමා දෙස බැලීම පිණිස. තමා ගැන බලා ගැනීම තමයි ලෝකේ අමාරුම වැඩේ. ඒක තමයි හැබැයි කරන්න තියෙන වටිනම වැඩේ. තමන්ගේ දෙස නැඹුරු වීම. තමන්ගේ දෙසට ඔබ නැඹුරුනොත් එහෙම ඔබ ලස්සන කෙනෙක් වෙනවා. ජීවිතේ කරන්න අමාරුම දේ තමයි තමන්ගේ දෙසට නැඹුරු වීම. මම ඔක තේරෙන්න කියන්න සමීර. අපේ ශරීරය ගත්තාම අපි සාමාන්‍යයෙන් හැදිලාම තියෙන්නේ බාහිර බලන්න. අපිට ඔක්කොම බාහිරනේ. අපේ ඇස් දෙක ඇරලා බලනකොට අපිට පේන්නේ එළිය. අපිට අපි තමයි පේන්නේ නැත්තේ. එහෙමයි. අපි ගත්තොත් එහෙනම් අපේ ශරීරේ අපිට මේ හැමතිස්සෙම පේන තැනක් තියෙනවා. අපි කොයි වෙලෙත් අපේ ශරීරේ වැඩිපුරම දකින්නේ එතන. ඒ තමයි අපේ අත් දෙක. හැම මිනිස්සෙකුගේම අත් දෙක කියන එක ශරීරේ ගොඩාක් පිරිසිදුයි. අත් දෙක තමයි මිනිස්සු ගොඩාක් ලස්සනට තියාගෙන ඉන්න බලන්නේ. ස්ත්‍රියක් වෙන්න පුළුවන් පුරුෂයෙක් වෙන්න පුළුවන්. බලන්න අත්වල තමයි සමහරවට නියපොතු වල තියෙන කුණු ටික උනත් අයින් කරන්නේ අතේ. ඊට පස්සේ මුද්දක් දෙකක් දාගෙන සමහරවට මොකක් හරි තව මේ නූලක් ගැට ගහගෙන මේ අත් දෙක තමයි ගොඩක් ලස්සන කරගන්න බලන්නේ. වතුර ටිකක් දැකගම ඉක්මනින් කරන්නේ අත් දෙක හොදගන්න එක. අත් දෙක පිරිසුදුයි තියාගන්නවා මනුස්සයට පේන දේ නිසා. අපිට අපේ ජීවිතය දිහා බලන්න පුළුවන් නම් පෞද්ගලිකව ඒ පැහැදිලිව අපිව දකින්න කෙනා අනිවාර්යෙන් තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න යම් උත්සාහයක වෑයමක යෙදෙනවා. අතීතයේ ඔකට හොඳට පරිසරය තිබුණා. අපිට අපි දිහා බලන්න අපිට අපිව උරුම වෙලා තිබුණා අතීතේ. මේ වෙනකොට අපිව අපෙන් හොරකම් කරලා ගොඩාක් තාක්ෂණික උපකරණ විසින් අපිව අපෙන්ම හොරකම් කරලා අපිට අපි ගැන හිතා ගන්න වෙලාව දෙන්නේ මේ තාක්ෂණික උපකරණ. හැමතිස්සෙම ෆෝන් එකකින් අපි එක එක හොයනවා. අපි ගැන නෙවෙයි හොයන්නේ. අපි හොයන්නේ බාහිර ඒවා. අපි මේ ෆෝන් එක එක්කමයි නින්දට යන්නේ. ෆෝන් එක එක්කමයි අවදි වෙන්නේ. එයාත් එක්කමයි බස් එකට ගොඩ වෙලා හිටගෙන ගියත් සමහරට ඒක අතේ වාඩි වුණත් ඒක අතේ. ඉතින් මේක තේරුම් ගන්න ඕන මේ මොකක්ද අපිට වෙලා තියෙන්නේ කියලා. මේ මං හිතනවා මේක තේරුම් ගන්න තරම් බුද්ධි මට්ටමක් දරුවෙකුට තියෙන්න ඕනනේ. ඉතින් එහෙම බුද්ධි මට්ටමක්වත් තිබ්බොත් තමයි මේ කියන කතා ඔක්කොම තමන්ගේ ජීවිතේට ගලප ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා අපි අපේ ජීවිතේ අර අනවශ්‍ය දෙයකට යොමු වුණොත් එහෙම විශේෂයෙන් ඉගෙන ගන්න වයසේ දරුවෙක් ආදර සම්බන්ධතා ආදියට යොමු වුණොත් එහෙම එයා මහා කාමසක්ත ඊට පස්සේ අධ්‍යාපනයට අමතරව තව බොහෝ දේවල් හිතන කෙනෙක් බවට පත් වෙනවා. එයාගේ අධ්‍යාපන කටයුතු අඩාල වෙනවා. අපි තුම ඉගෙනුම් කටයුතු අවසන් කරපු දරුවෙක් කියලා ඔය ප්‍රශ්නේ අහන්නේ. එහෙම දරුවෙකුට නම් ආදර සම්බන්ධතාවයක් ආරම්භ කිරීම කියලා කියන්නේ දෙමව්පියන්ට හොරෙන් කළ යුතු එකක් නෙමෙයි. මොකද එයා සාමාන්‍යයෙන් ආදර සම්බන්ධතාවයක් ආරම්භ කිරීමට සුදුසු වයසටපත් වෙලානේ. එයා අධ්‍යාපන කටයුතු අවසන් කරලා. ඒ බඳු කෙනෙකුට අම්මට තාත්තට හොරෙන් ඕක පවත්වගෙන යන්න ඕනේ. එයාට පුළුවන් අම්මේ තාත්තේ මම දැන් මෙහෙම සම්බන්ධතාවය පටන්ගෙන ඉන්නවා මේ ගෑනු ළමෙක් එක්ක. මම තාම මේකේ අපි හිතුව මෙයා ඒක ස්ථිරව හිතාගෙන නැහැ කියලා. මේක විවාහයක් දක්වා අරගෙන යනවාද කියලා. එයාට කියන්න පුළුවන් මම තාම මේක හරියටම තීරණය කරලා නැහැ. මම ඒ ගෑනු ළමයා එක්ක පිරිමි ළමයා හොඳද කියලා බලන්න. මම අම්මලා තාත්තලාට මේක දැනුවත් කළේ දැන ගැනීම පිණිස. අපි ආදරයක් පතනවා නම් යමෙකුගේ එහෙම නැත්නම් අපි යමෙකුට ආදරයක් දෙනවා නම් ඒ ආදරයට සමීර ආශිර්වාදයක් එකතු වෙන්න ඕනේ. ඒ ආශිර්වාද එකතු වුණොත් තමයි ආදරයක් කියන එක ගොඩක් සාර්ථක වෙන්නේ. ආදරයට එකතු යුතු ලස්සනම ආශිර්වාදය මොකක්ද? අපිට ඇත්තටම ආදරය කරන අයගේ ආශිර්වාදය ඒකට එකතු වෙනවා. කවුද අපිට ඇත්තටම ආදරය කරන්නේ? අපිට ඇත්තටම ආදරය කරන අය ගත්තොම එක එක අය අපිට ආදරය කරනවා ඇති. හැබැයි මව්ගේ ආදරේ තරම් ඒ ආදරේ ලස්සන නෑ. පියාගේ ආදරේ තරම් ඒ ආදරේ ලස්සන නෑ. ඇයි මං එහෙම කියන්නේ? අම්මගේ තාත්තගේ ආදරේ පටන් ගන්න තැන බලන්න. අම්මා තාත්තා දෙන්නේ
අපිට ආදරය කරන්න පටන් ගන්නකොට අපි මේ අම්මගේ කුසේ පිළිසිඳ ගත්ත කාලවකවනු. අපි කලලේ විදිහට අම්මගේ කුසට අපි එනකොට ඒ මවුට ඒක සංවේදී වෙනවා. මවුට සංවේදී වෙච්ච ගමන් ඒ මව් පියාට කියනවා මේ අපිට දරුවෙක් ලැබෙන්න කියලා. එතකොට ඒ දෙන්න අතිශය සතුටක් ලබනවා. ඒ සතුට සමීර ලබන්නේ ස්ත්‍රියක්ද කියලා දන්නේ නැතුව. පුරුෂයෙක්ද කියලා දන්නේ නැතුව. සුදුද කළුද කියලා දන්නේ නැතුව. ඉන්න එකා මන්ද බුද්ධිකයෙක්ද කියලා දන්නේ නැතුව. එහෙම දන්නේ නැති කාලෙක අපිට යමෙක් ආදරය කරනවා නම් ඒ ආදරේ ගොඩාක් සුන්දර නැද්ද? ඒක ගොඩාක් සුන්දරයි. අපිට සාමාන්‍යයෙන් මේ අවුරුදු 16 17 18 පෙන්නට පස්සේ ලැබෙන ආදර කියලා කියන්නේ අපි හිඟපත වැඩුණාට පස්සේ අපේ පෙනුමට අපේ හැඩරුවට එක්ක අපේ අහිංසකකමට අපේ කරුණාවන්තකමට මොකක් හරි එකක් දැකලා නේද ඒක පටන් ගන්නෙ. අම්මා තාත්තා දන්නේ නෑ මේ ඇතුලේ ඉන්න එක කාරුණිකෙක්ද අහිංසකෙක්ද මුකුත් දන්නේ නැතුව ඒ දෙන්න ආදරය කරන්න පටන් ගන්නවා. මේ බඩට ආපු දරුවාම මාව නසයිද? ඒක දන්නේ නැතුව ආදරය කරන්න පටන් ගන්නවා. මේ බඩට ආපු දරුවාම මාව ගෙදරින් පන්නලා එලවයිද? ඒවා දන්නේ නැතුව ආදරය කරන්න පටන් ගන්නවා. ඒ ආදරේ පිවිතුරුයි සුන්දරයි. ඒ සුන්දර ආදරයේ තියෙන දෙන්නගේ ආශිර්වාදය ලැබුණොත් තමන් පටන් ගන්න ආදර සම්බන්ධතාවයකට මම හිතනවා ඒ ආදර සම්බන්ධතාවය ඇත්තටම වරදින්නේ නැතුව පවතින එක. ඒ නිසා දෙමව්පියන්ට නොදැන්විය හැකි කාලවකවානු වල ආදර සම්බන්ධතා හටගෙන තියෙනවා නම් ඒක ඇත්තම ආදරයක් නම් අපිට පුළුවන් පොඩි කාලයක් ඒක අපි කියන්නේ පෝස් කරලා තියන්න පුළුවන්. නේ? අපිට කියන්න පුළුවන් අපි යම් තරුණියකට ආදරය කරනවා අපි යාර කියනවා ඔයා මට ඇත්තටම ආදරේ නම් අපි දෙන්න ටික කාලයක් මේ සම්බන්ධතාවය නවත්තලා ඉමු. දෙන්නට ආදරේ නම් ඇයි නවත්තලා ඉන්න බැරි? ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑනේ. අපි නවත්තලා ඉමු. අපිට සුදුසු වයස ආවම පටන් ගමු. එහෙමයි. අපි දෙමව්පියන්ට දැනුම් දීලා ආශිර්වාදය අරගෙන. මං හිතනවා එහෙම දමනයක් තියෙන ගෑනු ළමයෙක්, එහෙම දමනයක් තියෙන පිරිමි ළමයෙක් හොයා ගැනීම අනාගත විවාහ ජීවිතයක් ගත කරන්න ගොඩාක් වටිනවා. මොකද දමනය කියන එක විවාහ ජීවිතවලට එළඹිච්ච අය දන්නවා ඇති. දෙදෙනාගේ දමනය කියන එක තිබ්බේ නැත්නම් විවාහය කියලා කියන්නේ ඒක සාපයක්. දෙදෙනාගේ දමනය තිබ්බේ නැත්නම්. හැබැයි දෙදෙනාගේ හොඳ දමනයක් තියෙනවා නම් ඒ විවාහ ජීවිතය කියලා කියන්නේ අන්‍යෝන්‍ය වශයෙන් සුන්දර අත්දැකීමක්. ඒ නිසා ඒක හොඳට තේරුම් අරගෙන මව්පියන්ගේ ආශිර්වාද මැද ආදර සම්බන්ධතාවයක් වගේ එකක් පවත්වා ගැනීම තමයි තරුණියෙකුට වඩාත් උචිත. පින ස්වාමීන් වහන්සේ කරුණු කාරණා පැහැදිලි කරද්දී අපේ ස්වාමීන් වහන්සේ මට පුංචි ප්‍රශ්නයක් අහන්න අවසරයි. මේ යොන්දහම් වැඩසටහන සඳහා බොහෝ ප්‍රශ්න යොමු වෙලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ යොමු කරන්නේ ඔබ වෙනුවෙන්. ස්වාමීන් වහන්සේ දැන් අපි යම් සමාජය තුළ යම් විකෘතියක් දකිනවා. ඒ විකෘතිය තමයි පින ස්වාමීන් වහන්සේ පැහැදිලි කළා. ඒ වගේ ආදර සම්බන්ධතාවයක් ඔබට නවත්වා ගන්න පුළුවන් නම්, ඔබට ඒ වගේ ඉවසීමක් ඇති කර ගන්න පුළුවන් නම්, ඒ තමයි ඔබේ ජයග්‍රහණය. හැබැයි මේ සඳහා දෙමව්පියන්ගේ පැත්තත් ඒ වගේම දරුවන්ගේ පැත්ත තමයි විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ. හැබැයි අපි දකින්න පින්වත් ස්වාමීන් වහන්සේ වර්තමානයේ සීදි විනාශා ගැනීම ඊට පස්සේ ගොඩක් ලංකාවේ ඔබ දන්න වෙති මේ වෙනකොට මේ ඔබ දැනුවත් කරන්න මේවා කරන්න නෙමෙයි මේ අනතුර පැහැදිලි කරන්න මේ ආතපය කපා ගන්න ඒවා තමන්ට කිසි ඉවසීමක් නැති ගතියට දරුවෙක් එනවනේ. ඒ මට්ටමට දරුවෙක් එන්න ස්වාමීන් වහන්සේ ප්‍රධාන වශයෙන් බලපාලා තින අවුරුදු 15 16 17 කියන වයස්වලදී ඔවුන් ආදර සම්බන්ධයක් පවත්වාගෙන ඒක එමම ගෙදෙට්ට කියනවා. ගෙදෙට්ට කියලා ඊට පස්සේ ගෙවල් වල යනවා. පිරිමි දරුවා ගැහැණු දරුවා ගෙදර එනවා. එතකොට ඒ පවුල් වලින් දැනගන්නවා. කාලයක් යද්දී ඔවුන්ට තේරෙන කාලේ අපි තුම අවුරුදු 5ක් ආය ගියට පස්සේ මේක නොගැලපෙනවා කියලා ඔවුන්ට තේරෙනවා. මොකක් හරි අවුලක් හට ගන්නවා. ආයෙත් මේක නවත්තනවා. ආයෙත් දැන් එතකොට දෙගොල්ලොම දැනගෙන. එතකොට මේක සමාජයටත් විහිළුවක් වෙලා දෙමව්පියන්ටත් විහිළුවක් වෙලා ආයෙත් මේ වගේ දෙයක් තමන්ගේ ජීවිතේ වෙන්න පුළුවන්. ආයෙ කවුරු හොයාගත්තම ආයෙ ගෙදෙට්ට කියනවා. මේ සමහරට අවුරුදු 15 16 වගේ පොඩි වයසේදී වෙන දේවල්. ඒ වගේම තමයි පින්වත් සමහර තව ශිෂ්‍යගේ දෙමව්පියන්ගේ සහ දරුවන්ගේ විකෘතියක්. ඊට පස්සේ තව ශ්‍රේෂ්ඨ එක්සන්ස් විවාහ ජීවිතවල. අපි දන්නවා කවදාවත් නොතිබුච්ච විදිහට විවාහ ජීවිත දෙදරා යනවා මේ කාලේ. ප්‍රධාන වශයෙන්ම අපි ගත්තොත් එහෙම තමන්ගේ බිරිඳ වෙන කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් පවත්වනවට වෙන කෙනෙක්ගේ ඇසුරක් පවත්වනවට තමන්ගේ පිරිමි කෙනා එහෙම ගාණක් නැහැ, කමක් නැහැ කියලා කියනවා. මේ සමාජයේ විරලෝ මේ
දකින්න තියෙන දේවල්. පින්වත් ස්වාමීන් වහන්සේ මෙන්න මේ වගේ විකෘති සමාජය තුළ තියෙනකොට ඇත්තටම අපිට රැකෙන්න තියෙන අභියෝගය ගොඩක් වැඩි ස්වාමීන් වහන්සේ. දරුවන්ගේ පැත්තෙනුත් දැන් දෙමව්පියන්ගේ පැත්තෙනුත් මේකට ඕකේ එකක් එනවා. එතකොට දෙමව්පියෝ මෙහෙම අවවාද කරන මට්ටමකටත් නැහැ. එතකොට ඔවුන් සැරවර කරන මට්ටමකටත් නැහැ. එතකොට වෙන ක්‍රියාමාර්ගයක් උපක්‍රමයක් භාවිතා කරන එකකුත් නැහැ. උනුත් කැමති වෙනවා. එතකොට හැම ශේෂ්ත්‍රයකම තියෙන විකෘතියක් නම් ඇත්තටම කොහොමද සායනස රැකෙන්නේ? ඇත්තම සමීර ඒක ගොඩාක් සංකීර්ණ කාරණාවක්. ඒ කියන්නේ අම්මා තාත්තා දෙන්නෙක්ගෙන් විය යුතු වගකීම අම්මා තාත්තා දෙන්න හඳුනන්නේ නැත්තම් එතන ඒ දරුවාට ලැබෙන රැකවරණය අහිමි වෙලා යනවා. සාමාන්‍යයෙන් අධ්‍යාපනය ලබන වයසේ දරුවෝ ආදර සම්බන්ධතා ආදිය ආරම්භ කරලා ඒ සම්බන්ධයෙන් අම්මා තාත්තට ආරංචි වුණොත් එහෙම මව්පියෝ මේ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. එකක් තමයි දරුවට ගොඩාක් තදින් කටයුතු කළ යුතු නෑ. මොකද ඒක ඒ කාලවකවානුවේදී හටගන්න සාමාන්‍ය මනසේ හටගන්න අදහසක්නේ. ඒ වගේ වෙලාවට එයාට දෙන්න ඕනේ හොඳ බුද්ධිමත් භාවයක්. පුතේ මේක මේ වයසේදී ආරම්භ කිරීම ඔයාගේ කටයුතු ගොඩකට බාධාවක්. ඒ නිසා අපි කවදාවත් ඔයාට විරුද්ධ වෙන්නේ. හැබැයි මේ කාලවකවානුවේ නෙමෙයි. මේක අධ්‍යාපනය ලැබුවට පස්සේ ඔයා කරන්න පටන් ගන්න ඕන එක. අම්මගින්වත් තාත්තගින්වත් ඔයාට කිසිම විරෝධයක් නැහැ. හැබැයි ඉගෙනින් කටයුතු ඉවර කරලා ඉන්න. ඒ වෙනකල් අපේ කීම අහලා නවත්තන්න කියන තැනට ඒ දරුවගේ හිත අරගන්න ඒ දෙමව්පියන්ට තියෙන්න ඕන යම්කිසි බුද්ධිමත් භාවයක් සහ කාරුණික භාවයක් බොහොම මේ ඒ දරුවගේ මට්ටම බලලා කටයුතු කරන්න පුළුවන් හැකියාව. ඉතින් ඒකෙදි අපිට ඔය හැම එකදීම කියන්න වෙනවා සමීර. ඒකට ඉතින් විශේෂයෙන් ඒ දරුවන්ට විශේෂ වාසනාවක් තියෙන්න ඕනනේ. ඒ එහෙම මව්පියෝ සමහරලාට නොලැබී තිබුණොත් එහෙම මව්පියෝ ගොඩාක් සංකරණ අම්මා තාත්තා දෙන්න සංකරණ කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක තමයි මේ යුගයන්ගේ පරිහානිකර ස්වභාවයන්. දැන් අපි ගත්තොත් එහෙම වර්තමාන සමාජය තුළ පරිහානියට පත්වෙච්චි තරුණ තරුණියෝ අනාගතයේ දෙමව්පියෝ වෙනකොට වර්තමාන සමාජය තුළ ඔය තියෙන එක එක අරගල මස්සේ තරුණ තරුණියෝ මේ සෑහෙන පරිහානියට පත් වෙලා ඒ අය ජෝඩුනා කියලා හිතන්න. ඒ අයට දරුවෝ හම්බ වෙනවනේ. ඒ අයට දරුවෝ හම්බුනාට පස්සේ අපිට හිතිලක් තියෙනවා ඒ දරුවන්ට යන කලදසාව මක්කා වේවිද කියලා. ඇයි දැන් ඒ අයට කොහෙන්ද ආදර්ශය? දැන් ඕකනේ වෙලා තියෙන්නේ සමීර. විදේශ රටවල් වල තරුණියන්ගේ බඩට දරුවෝ එනවා. දරුවා බඩට ආව ගමන් ඒ කාන්තාවම තමයි තීරණය කරන්නේ මේක මට ඕනේ මම නසනවා. අම්මා කෙනෙකුගේ හදවතේ යම් මේ ලතෙත් මව්සෙනෙහසක් තියනවාද? ඒ මව්සෙනෙහස කියන එක අර කාන්තාවගේ හදවතේ වේදිනා ගිහිල්ලා. දරු පැටියෙක් බඩට ගන්නවා කියන එක මේ කාන්තාවක් කොච්චර සතුටින් කරන දෙයක්ද නේ? දරුවෙක් පිළිසඳ ගත්තා කිව්වම මෙයා කොච්චර සතුට වෙනවද? අනේ මමත් දරු පැටියෙකුට ජන්මෙ දෙන්නයි යන්නේ. කොච්චර සතුටක් ලබනවද? මං හිතන්නේ කාන්තාවක් ජීවිතේ ලබන සතුටවල අතරේ ලොකු සතුටක් තමන්ට දරුවෙක් පිළිසඳ ගැනීමනේ. ඒ දරුවා පිළිසඳ ගත්තාම යම් කාන්තාවකට එනවා නම් මේකා නැසිය යුතුයි කියලා. ඒ කාන්තාව කොච්චර රළු වෙලාද? ඒ හිත කොච්චර රෞද්‍ර වෙලාදනේ? එතකොට විදේශ රටවල් වල මේ වෙනකොට මේ මට්ටම නිර්මාණය වෙලා තියෙනවා. මං හිතනවා අපි විදේශ රටවල් කියලා කතා කරනවා. නමුත් සමහරවිට මේ ලංකාවෙම මේ වෙනකොට ඇතැම් කොට්ටාසයකට මේක නිකන් සාමාන්‍ය සෙල්ලමක් වගේ වෙලා ඇති. ඉතින් මේක තමයි පරිහානි එක පැතිකඩ. මේ විකෘතිතා ඔක්කොම මැන්දේ අපි රැකෙන්න ආසයි නම් තමන්ගේ රැකවරණය උදෙසා මම හිතන්නේ අපි හොයාගත යුත්තේ සමීර යහපත් කල්යාණ මිත්‍ර ඇසුරක්. ඒකට පසුබිම කල්යාණ මිත්‍රයන් විසින්ම පුළුවන් හැටියට සකස් කරලා දෙනවා. ඒ වාසනාවේ කොටස්කාරයෝ වෙන්න උත්සාහවත් වෙන්න. ඔබේ කොටස්කාරයෝ වෙන ගමන් ඔබ තව උත්සාහ කරන්න. තවත් එක්කෙනෙක් දෙන්නෙක්ව හරි මේ කල්යාණ මිත්‍ර ඇසුරට සත්පුරුෂ ඇසුරට සමීප කරගන්න. එතකොට ඒ සත්පුරුෂ ශාස්ත්‍රය තුලින් තමන්ගේ ජීවිතයට රැකවරණයේ ආශිර්වාදයේ සියල්ල එකතු වෙවි. කොච්චර සුන්දර සිතුවිල්ලක්ද නේද? තව කෙනෙක්ගේ ජීවිතය යහපතට ගන්නවා කියන්නේ. ඉතින් මනුෂ්‍යත්වයේ දවසින් දවස වියලිලා යන කාලෙක
මේ සමාජයේ අපි සැරිසරනකොට මනුෂ්‍යත්වය කියන දේ දුර්ලභ වෙමින් යන කාලෙක තව කෙනෙක්ට යහපතට එන්න උදව් කරනවා කියන තව කෙනෙක්ට බත් පැකට් එකක් දෙන එක තව කෙනෙක්ට මුදල් දෙන එක ගැන නෙමෙයි අපි මේ කතා කරන්නේ. ඒක හොඳ දෙයක්. මේ කතා කරන්නේ තව කෙනෙක්ව යහපතට ගන්න. ඒ යහපත පිළිබඳ ඔබ දැනුවත් කරනවා යොවුන් දහම් වැඩසටහනේ තරුණ තරුණියන්. ඉතින් ඊළඟ ප්‍රශ්නේ අපි තෝරගන්නේ දැන් පොඩ්ඩක් ඉන්න සමීන දැන් එහෙමයි. මේ කාරණෙත් අපිට මේ කියන්න තියෙන එක වටිනවා. දැන් අද මේ යොවුන් දහම් වැඩසටහනේ දායකත්වයේ දරන්නේ ආදරණීය මවක් ආදරණීය පියෙක්. එහෙමයි. ඒ දෙමව්පියෝ දායකත්වයේ දරන්නේ තමන්ගේ දුවගේ උපන්දිනයට ආශිර්වාද පිණිස. එතකොට බලන්න මේ අම්මා තාත්තා දෙන්න කල්පනා කරපු තැනනේ තමන්ගේ දරුවාගේ උපන්දිනේ යෙදෙනකොට ඒ උපන්දිනේ නිමිති කරගෙන තව දරුවෝ පිරිසකගේ ජීවිතේ රැකෙන්න සත්පුරුෂ ඇසුරක් දෙන්න ඕනේ කියලා හිතුවා. මෙන්න බොහොම හොඳ සුන්දර ජීවිතවලට යහපත උදා කරන වැඩපිළිවෙල. එහෙමයි. මේක දෙමව්පියෙකුට හොඳ පූර්වාදර්ශයක් විදිහට අරගන්න පුළුවන්. ඊළඟට මේක දරුවෙකුටත් හොඳ පූර්වාදර්ශයක් විදිහට අරගන්න පුළුවන්. උපන්දිනයක් වගේ එකක් සමරන්න ගිහිල්ලා සමහරවිට ඔය වගේ පාටි වලින්ම කෙරවෙලා වෙලා විනාශයක් වෙනවා වෙනුවට. කොච්චර සුන්දර දෙයක්ද මේක. ඒ නිසා මේකත් ආදර්ශයක් කරගන්න කියලා සිහිපත් කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නේ අපි තෝරගන්නේ ලහිරු සඳරුවන් යොමු කරපු ප්‍රශ්නේ. ලහිරු සඳරුවන් අහලා තිනවා පින්නස් ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්න කීපයක් යොමු කරලා තියෙනවා. ප්‍රශ්නේ කොටස් කීපයකට යොමු කරලා තියෙනවා. පින්නස් ස්වාමීන් වහන්සේ ඉස්සර හිටපු මම නෙමෙයි දැන් ඉන්නේ කියලා කියලා තියෙනවා. දැන් මේ ප්‍රශ්නේ ගොඩක් දෙනෙට තියෙන්න පුළුවන්. දැන් ඉස්සර හිටපු මම දැන් කෝ කියලා අහනවනේ. එතකොට අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ අපේ හිත සහ අපේ හිත සකස් කරගන්නේ කොහොමද? සමහරවිට මේ තමන්ගේ ජීවිතයේ තිබිච්ච ගුණධර්ම සමහරවිට පාසල් කාලේ තිබිච්ච ලස්සන ගුණධර්ම තමන්ට සතුටු වෙන්න පුළුවන් දේවල්. සමහරවිට තමන් තව කෙනෙක්ට කරුණාව දක්වපු දෙයක් ඒ කාලේ පාසල් කාලේ තිබුණා නම් සමහරවිට දැන් ඒක සාමාන්‍යකරණ වෙලා දැන් දෙමව්පියන්ට ආදරය කළා නම් දැන් ඒක තමන්ගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. ඒ වගේ තමන්ගේ ජීවිතේ නැති වෙච්ච ගුණධර්ම දැන් ඉස්සර හිටපු මම නෑ කියන අයට කොහොම ස්වාමීන් වහන්සේ පිළිතුරක් දෙන්නේ? අපේ ජීවිතය ගත කරනකොට සමීර අපිට තියෙන්නේ කාල තුනක්. ඒ කාල තුන තමයි අතීතය, වර්තමානය සහ අනාගතය. මේකෙදී ප්‍රායෝගිකව අපි හැමතිස්සෙම යෙදෙන්න තියෙන්නේ වර්තමානය තුළ. අපි සකස් කරන්නේ වර්තමානය. වර්තමානයේ සකස් කර ගැනීම පිණිස අපිට උදව් වෙනවා අතීතය සහ අනාගතය. කොහොමද අතීත අනාගත කියන දෙක වර්තමානයේ හදා ගැනීමට උපයෝගීතාවයක් බවට පත් කරගන්නේ? අනාගතයෙන් ආදර්ශ අරගන්න. අනාගතයෙන් නෙමෙයි අතීතයෙන් ආදර්ශ අරගන්න. අනාගතයට ඉලක්ක හදාගන්න. ඔන්න ඕකෙන් තමයි අපිට වර්තමානයේ ලස්සනට හදන්න තියෙන්නේ. අතීතයෙන් කොහොමද ආදර්ශ අරගන්නේ? අතීතයේ වැරදිච්චි තැන්වලින් ආදර්ශයක් කරගන්න. මේ වැරද්ද මං අනාගතය වෙනුවෙන් අරගෙන යන්නේ. අතීතයේ සොඳුරු තැන්වලින් ආදර්ශයක් කරගන්න. මේ අතීතයේ තිබිච්ච සුන්දරත්වය මං රකින්නවා, දියුණු කරනවා. එතකොට ඔබට අනාගතයට ලස්සන ඉලක්ක දෙකක් තියෙනවා. ඒ ඉලක්ක දෙක තමයි මම මගේ අතීතයේ තිබිච්ච සුන්දර ගතිගුණ රකින්නවා. තව ඒවා දියුණු කරනවා. තව එකක් ඔබට තියෙනවා. අතීතේ මට තිබුණා කැත දේවල්. මං ඒ කැත දේවල් එකක්වත් අනාගතයට අරන් යන්නේ. ඕන් ඔය ටික කරගන්න. ඔය ටික කර ගැනීම උදෙසා සත්පුරුෂයාගේ ආශ්‍රය ඔබට ලැබිලා තියෙනවනේ. ඒ නිසා අපි හිතමු ඉස්සර හිටපු මේ මාව දැන් මට නැති වෙලා කියලා මැසිවිලි නැගුවට කවුරුත් ඉස්සර හිටපු ඔබව ආයෙමත් ගෙනල්ලා දෙන්නේ නැහැ. ඔබව හදාගත යුත්තේ ඔබමයි. ඒක කරගන්න හොඳම ජීවිතය තමයි මනුස්ස ජීවිතේ. දැන් ඇතම් සමීර අපිට මුණ ගැහෙන තියෙනවා. ඇතම මේ තරුණ ගෑනු ළමයෙකුගේ සිද්ධියක් මම මේ කියන්නේ. ඒ තරුණ ගෑනු ළමයා මං කිව්වේ ඊටාම් පුංචි වයසේදී විනාශ වුණා. විනාශ වෙලා යාට ඒකෙන් බේරෙන්න තියෙන පසුබිම පවා නැති වුණා. මොකද එයාගේ වීඩියෝ ඒවා මේවා එක එක තරුණයෝ ළඟ ගියපු නිසා. අවසානයේ මෙයා ගත්ත තීරණය තමයි සියදිවි හානි කර ගැනීම. මම මැරෙන්න ඕන කියන අදහස. එතකොට මෙයාගේ යාළුවෙක් මේ ගෑනු ළමයාව එකතු කරගෙන ආවා ස්වාමීන් වහන්සේ ළඟට.
එතකොට ස්වාමීන් වහන්සේ ළඟට මෙයා එනකොට මෙයාගේ හිත තියෙන්නේ මැරෙනවා කියන අදහස. මං සියදිවි හානි කරගන්නවා කියන අදහස. සමීර හිතන්න කොච්චර ලාමක අදහසක්ද ඒ හිත. පින් කරපු කෙනෙක් නම් මං මැරෙනවා කියලා හිතුවක් කමන්නේ. මොකද එයා මැරුණට පස්සේ එයාට මරණින් මතේ යන්න හොඳ තැනක් තියෙනවනේ. යම් ආරක්ෂාවක්. යම් ආරක්ෂාවක් එයාට තියෙනවා. එයා මරණය තෝරගන්නේ මහා ලාමක ජීවිතයක් ගත කරලා. එයා මැරෙනකම් බලාගෙන ඉන්නවා නිරය. එයා මැරිච්ච ගමන් එයාට නිරේ දොරටු ඇරෙන්නේ. මරණය කියලා කියන්නේ ප්‍රශ්නෙට විසඳුමක් නෙමෙයි. මරණය කියන එක ප්‍රශ්නෙට විසඳුමක් නම් අපේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපිට ඒක විසඳුමක් විදිහට දෙනවා. මේවා විසඳුම් නැති විසඳුම්. අපි මේ ජීවිතය ඇතුලේ හොයන හැම විසඳුමක්ම සමීර විසඳුම් නැති විසඳුම්. මරණය කියලා තෝරගන්න එකත් විසඳුමක් නැති විසඳුමක්. මොකද අපි මරණය මේ දැන් සියදිවි හානි කර ගැනීම තෝරගන්නේ ජීවිතේ එපා වෙලා. අපි කල්පනා කරනවා මේ ජීවිතේ මට තිත්ත වෙලා තියෙන්නේ මම මැරෙනවා. මැරුණාට පස්සේ ආයෙ ලැබෙන්නේ මොකද සමීර? ආයෙ ජීවිතය. අපි ජීවිතේ එපා කියලා ජීවිතේ අතහරිනකොට ආයෙ ලැබෙනවා ජීවිතය. සමහරවිට ඊළඟට ලැබෙන්නේ හිටියට වඩා කටෝර ජීවිතය. ඒ නිසා මේකෙදි ගොඩාක් බුද්ධිමත් වෙන්න ඕනේ. මනුස්ස ජීවිතය කියන එක සුගතියක්. මේක සුගතිය ඇතුලේ Tamanට හොඳ හැකියාවක් තියෙනවා. Tamanගේ හිත කය වචනේ හසුරුවන්න. හිත කය වචනේ පටු භාවයට පත් වෙලා තියෙනවා නම් මනුස්ස ජීවිතය තුළ පුළුවන් මේ හිත කය වචනේ පුළුල් කරන්න. ඒක තිරිසන් ලෝකේ කරන්න බෑ. එහෙමයි. ඒක පෙරේතයෝ අතරේ කරන්න බෑ. ඒක නිරේ කරන්න බෑ. එහෙම කරන්න බෑ කියලා වදාළේ අපි සරණ ගිහපු සාස්ත්‍රුන් වහන්සේ. සමීර සිද්ධියක් තියෙනවා බුද්ධ කාලේ එක නාගයෙක්. ඒ නාග කිව්වම ඉන්නවනේ දිව්‍ය නාග කියලා කොටස. ඒ දිව්‍ය නාගයන්ට පුළුවන් සමීර මේ වෙස් මාරු කරගන්න. එයාට පුළුවන් මනුස්ස වේසින් එහෙම එන්න. දැන් ඒ කාලේ බුද්ධ කාලේ තිබිලා තියෙන ඔය සැනකෙලි භූමි වලට එහෙම නාගය ඇවිල්ලා තියෙනවා වෙස් මාරු කරන. දැන් අදත් එනවා වෙන්න පුළුවන් අපි දන්නේ නෑනේ. අපිට එහෙම හොයන්න බෑනේ. එතකොට මෙයා වෙස් මාරු කරගෙන මේ ඇවිල්ලා තිනවා ඒ කාලේ බුදුරජාණන් වහන්සේ බණ කියනකොට බණ අහන්න. ඇවිල්ලා මේ නාගයාට හිතුණා අනේ මටම මහාන වෙන්න නැත්තා. මේ නාගයාට ආස හිතෙන්නේ නැති සංසල සිවුරු පරවගෙන ඉන්නවා. ඊට පස්සේ නාගයා කල්පනා කළා මම මහාන වෙනවා කියලා. ස්වාමීන් වහන්සේ නමක් ගාවට ගිහිල්ලා වැඩිහිටි සංස නමකට කියලා මහාන වුණා. දැන් ගෝලයේ හදන්න පුළුවන්නේ මහතෙරුන් වහන්සේලාට. ගෝලයේ කිදින මහාන වුණා. මහාන වුණාට පස්සේ මේ නාගයා දැන් දවස් ගාණක් මෙයා කොහොම හරි නිින්ද කාගෙන හිටියා. නිදා ගන්න නැතුව මෙයා හිටියා. මෙයාට දවසක් ඉන්න බෑ නිදිමතයි. නාගයාට වෙස් මාරු කරගත්තට නිදාගද්දී වේසේ පවත්වන්න බෑ. ඇත්තටම නිින්ද ගියපු ගමන් මෙයාගේ අර අදිෂ්ඨානය නැති වෙනවනේ. ඇත්තටම නිින්ද ගියපු ගමන් එතකොට අර හිටපු ණයා බවට පත් වෙනවා. අනේ මෙයා කුටියට ගිහිල්ලා දොර වහගෙන හිතේ හැටියට නිදාගත්තා. නිින්ද ගියා විතරයි මහා දැවැන්ත නාගයා බවට පත් වුණා අරක ඇතුලේ. භික්ෂුන් වහන්සේ නමක් මේ ස්වාමීන් වහන්සේව බලන්න කුටියට එනකොට කුටියේ ජනේලේ පොඩ්ඩක් ඇරලා තිබුණා. මේ ජනේලෙන් මෙහෙම බලනකොට කාමරෙන් එකයි කුටියෙන් එකයි ණය. මේ ස්වාමීන් වහන්සේ අට්ටි ගිරින් කෑ ගැහුවා. ණය දැක්කම එහෙම. එතකොට අනිත් සංසලා එක රාශි වෙනකොට මේ ස්වාමීන් වහන්සේ ඉක්මනින් අවදි වෙලා අර ආයමත් තමන්ගේ මනුස්ස වේශය අරගෙන ඔන්න එළියට ආවා. එළියට ආව ගමන් ස්වාමීන් වහන්සේලා තේරුම් ගත්තා මෙතන අවුලක් තියෙනවා කියලා. ඒ ස්වාමීන් වහන්සේ නම කැහුවා ඇත්ත කියන්න ආවිස්මතුනි ඔබ නාගයෙක් නේද කිව්වා. කිව්වානේ ඔව් කිව්වා. යයන් බුදුරජාණන් වහන්සේ ළඟට කියලා එක්කන් ගියා. එතකොට භාග්‍යතුන් වහන්සේ අහනවා ඇයි මෙහෙම කළේ? කියනවා නේ ස්වාමීනි මම මහානකමට ආසයි. මාත් ආසයි මේ උතුම් සීලය පුරන්න. මාත් ආසයි ගුණ වඩන්න. බුදුරජාණන් වහන්සේ වදාලා ඔබට බෑ. ඔබට බෑ දියුණු කරන්න. එනිසා ඔබ මෙහෙම කරන්න. ඔබ දැන් යන්න යලි ඔබේ නාලවට ගිහින් පුළුවන් විදිහට අදිෂ්ඨානයෙන් උපෝසත සිල් රකින්න. උපෝසත සිල් රැක මනුස්ස ජීවිතයක් පතන්න කිව්වා. පතන්න කිව්වේ සමීර අපි මේ ලැබූ ජීවිතේ. අපි මේ ලැබූ ජීවිතේ ආයේ නාගයාට පතන්න කිව්වා බුදුරජාණන් වහන්සේ. ඒතකොට බලන්න මේක කොච්චර වටින ජීවිතයක්ද. ඒ නාගයාට කිව්වා මනුස්ස ජීවිතේ පතන්න කිව්වා. මිනිසෙක් වුණොත් ඔබට පුළුවන් කිව්වා ගුණධර්ම දියුණු කරන්න. ඒ නිසා හොඳට තේරුම් ගන්න දරුවනේ මේ මනුස්ස ජීවිතේ ඔයගොල්ලන්ට හොඳට හදන්න පුළුවන් ජීවිතයක්. ඒ හදන්න පුළුවන් ජීවිතේ තමන් කැප වෙලා හදන්න ඕන. කවුරුත් ඔබට හදලා දෙන්නේ. හදා ගැනීම උදෙසා අවවාද අනුශාසනා කිරීම පවා කරන්නේ
කල්යාණ මිත්‍රයෙක් සත්පුරුෂයෙක් විතරයි. අනිත් අයව හදාගන්න හදන එකටත් වින කටින එකයි කරන්නේ. ඒ නිසා ඒව හොඳට තේරුම් අරගෙන බුද්ධිමත්ව තමන්ගේ ජීවිතය රැකගන්න ඔබට අහිමි වෙච්චි ඔබම හොයාගන්න. 0.71 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට පුළුවන් යොන්දහම් වැඩසටහන වෙනුවෙන් විකාශන අනුග්‍රහය දරන්න. බොහෝ දෙනෙක් විමසන හින්දායි Facebook live කරා මම ඔබට ඒ පිළිබඳව මතක් කළේ. පින ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ පිවිතුරු ආදරයක් කියන්නේ මොකක්ද කියලා අහනවා. කෙටි ප්‍රශ්නයක්. පිවිතුරු ආදරේ හොඳටම තේරුම් ගන්න පුළුවන් තැන තමයි මව්පියන්ගේ ආදරේ. ඒක හරි පිවිතුරුයි. ඒක හරි පාරිශුද්ධයි. මම ඒ ආදරේ ගැන ගොඩක් කාරණා කිව්වනේ සමීර. එහෙමයි. ඒ ආදරේ මේ කැත ලස්සනක් බලන්නේ නැති, අහිංසක භාවයක්, කටෝර භාවයක් බලන්නේ නැති. ඒක මහ පුදුමම එකක්. ඒ ආදරේ තියෙනවා ගති මේ ගුණධර්ම 4ක්. ඒ ගුණධර්ම 4 බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මව්පියෝ ළඟ තියෙනවා දරුවන් කෙරෙහි මෛත්‍රිය, දරුවන් කෙරෙහි කරුණාව, දරුවන් කෙරෙහි මුදිතාව, දරුවන් කෙරෙහි උපේක්ෂාව. මෛත්‍රිය කියලා කිව්වේ මිත්‍ර භාවය. කරුණාව කියලා කිව්වේ දුක තේරෙන බව. මුදිතාව කියලා කිව්වේ හදවතින්ම දියුණුව පතනා බව. උපේක්ෂාව කියලා කිව්වේ කිසිවක් අපේක්ෂා නොකරන බව. ඔන්න ඔතන තියෙනවා ඊටාම පිවිතුරු ආදරයක්. ඒ නිසා පිවිතුරු ආදරය කියන එක සම්බන්ධයෙන් ඔහොම දැනුවත් වෙන්න. ඒක ඉතින් පිවිතුරු ආදරය කියන එක එහෙම ලේසියෙන් නම් හොයාගන්න පුළුවන් එක නෙමෙයි. දෙමව්පියෝ ළඟ තියෙනවා ඒ සොඳුරු ආදරේ. ඒ ආදරයට කවදාවත් පිටුපාන්න එපා. ඒ දෙමව්පියන්ගේ සොඳුරු ආදරයට කවදාවත් එරෙහි වෙන්න එපා. ඒක ආශිර්වාදයක් වෙයි ඔබට පිවිතුරු ආදරය ලබන්න. පින ස්වාමීන් වහන්සේ කසුන් කියලා කෙනෙක් ඊළඟ ප්‍රශ්නය යොමු කරලා තියෙන්නේ පවුලේ එකම දරුවා පැවිදි වෙන්න හදන හැම වෙලාවකම බාධා එනවා නම් කුමක් කළ යුතුද? පින ස්වාමීන් වහන්සේ ගොඩක් දිනට තියෙන ප්‍රශ්නයක් තමයි මේ දෙමව්පියන්ගේ අකමැත්තෙන් පැවිදි වෙන එකේ යම් පවක් සිද්ධ වෙනවද කියලාත් ගොඩක් අයට ප්‍රශ්නයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්න දෙකට පිළිතුරක්. පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ පවුලේ එකම ළමයා පැවිදි වෙන්න හදන හැම වෙලාවකම බාධා එනවා නම් කුමක් කළ යුතුද කියලා අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ. පැවිද්ද කියලා කියන්නේ ගුණධර්ම දියුණු කර ගැනීම පිණිස සම්පූර්ණයෙන්ම කාලය සම්පූර්ණයෙන්ම අවකාශය වෙන් කිරීම. ඒකනේ පැවිද්දේ අර්ථය. එහෙමයි. දැන් පැවිදි වෙන්නේ ගිහි ජීවිතය ගත කරන කෙනෙක් කල්පනා කරනවා සම්බාධු ගරාවාසු. මේ ග්‍රහ ජීවිතය කියලා කියන්නේ හරි කරදර වැඩි තැන. කරදර වැඩි මොනවටද සමීර? ಗುಣ වඩන්න. පිරිසුදු ජීවිතයක් ගත කරන්න ගියාම කරදර ගොඩායි ග්‍රහ ජීවිතයයි. එයා රස්සා කරගෙන එයා සමාජෙත් එක්ක ගැටි එහෙමනේ යාට එක කරගන්න වෙන්නේ. තව ගොඩාක් දේවල් ගැන හිතන්න තියෙනවා. මේ කටයුතු වැඩි. එයාට සම්බාධක වැඩි. අබ්බෝකාසෝ පබ්බජ්ජ. හැබැයි පැවිද්ද කියලා කියන්නේ ගුණධර්ම වඩන්න නිකන් අහස වගේ නිදහස් නිවහල් තැන. ඒ නිසා මං මහාන වෙනවා කියලානේ මහාන වෙන්නේ. මේක තමයි පැවිද්දේ අර්ථය. පැවිද්දේ අර්ථය හරියට අඳුන ගන්න එපේ. පැවිද්දේ අර්ථය එහෙම අඳුනගත්තට පස්සේ අපි මේ ගුණධර්ම කියන ඒවාට පයින් ගහගෙන පැවිදෙන්න හිතන්නේ. ඇයි පැවිදි වෙන්නේ ගුණධර්ම වැඩිපුර දියුණු කරගන්න. එහෙමයි. එතකොට ගුණධර්මයකට පයින් ගහලා පැවිද්දක් ලබලා ඒ පැවිද්ද සාර්ථක කරගන්න ලැබෙනවා කියලා කතාවක් නෑ. දැන් දෙමව්පියන්ගේ අකමැත්තෙන් ලබන පැවිද්ද ගැන මේ ඊළඟ ප්‍රශ්නේ අහලා තිබුණේ. දෙමව්පියන්ගේ අකමැත්තෙන් ඇත්තටම පැවිද්ද ලබන්න බෑ. මොකද මව්පියන්ගේ අවසරය පැවිදි වෙන භික්ෂුවකට වමනයිමයි. අම්මයි තාත්තයි දෙන්න ආශිර්වාද කරන්න ඕනේ, කැමති වෙන්න ඕනේ. ඒ කැමැත්තත් එක්ක තමයි ආචාර්යයන් වහන්සේ, උපාධ්‍යයන් වහන්සේ දරුවට පැවිද්ද ලබලා දෙන්නේ. එතකොට ඒක භාග්‍යතුන් වහන්සේම පැනවපෙන්නේ. අර සුදවුන් මහරජුරුවනේ ඉල්ලීම කරන්නේ. එහෙමයි. ස්වාමීනි මේ මව්පියන්ගේ ස්නේහය දරුවන් කෙරෙහි තියෙන්නේ යට මිදුළු වල තැන්පත් වෙලා. ඒ නිසා ස්වාමීනි අදින් පස්සේ දෙමව්පියන්ගේ කැමැත්තෙන් දරුවෝ මහාන කරන්න එපා කියලා ඉල්ලනකොට භාග්‍යතුන් වහන්සේ ඒ තනි ඉල්ලීමටම ඒක අනුමත කළානේ. ඒ නිසා අම්මගේ තාත්තගේ අවසරය ඇතුවයි මහානකමක් ලැබෙන්නේ. මහානකමට ආස කරන දරුවෙක් ඉන්නවනම් ඒ කෙනා කළ යුත්තේ හොඳ කැපවීමෙන් ගුණධර්ම පුරණ එක.
ගුණධර්ම පුරපුර ගුණධර්ම රකිමින් දෙවියන්ට පින්පෙත් අනුමෝදනා සිදු කරන එක. තමන් ගුණධර්ම පුරුදු කර හොඳට දෙවියන්ට පින්පෙත් අනුමෝදනා සිදු කරන්න, අම්මා තාත්තා දෙන්නට නිතර පින් අනුමෝදන් කරන්න, දෙවියන්ගෙන් උපකාර ඉල්ලන්න, තමන් මේ ගුණධර්ම වඩාගෙන ගුණධර්ම දියුණු කරගෙන පින් රැස් කරගෙන ගත කරන ජීවිතේට දෙවියෝ පුළුවන් විදිහට පෙනෙන නොපෙනෙන බාධා දුරු කරලා දීලා මට උපකාර කරන්න. එතකොට මම නිරතුරු රැස් කරන පිණුත් මම දෙවියන්ට අනුමෝදන් කරනවා කියලා සිහිපත් කරන්න. ඒක තමයි අපිට බොහොම අහිංසකව කළ හැකි කටයුත්ත. එහෙමයි. පින්න ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නේ යොමු කරලා තින්නේ රත්නායක කියලා කෙනෙක්. අවසරයි පින්න ස්වාමීන් වහන්සේ, මම කැමති ජීවිත කාලය පුරාම උතුම් බඹසර සීලයක් පුරුදු කරන්න. නමුත් නිතරම වැඩිහිටියන් විසින් පවසන්නේ තරුණයක් වුණාට පස්සේ අනිවාර්යයෙන්ම විවාහ යුතුමයි කියලා. විවාහ වෙන්නම අවශ්‍යයි කියලා. එහෙම තරුණියක් විවාහ නොවුනොත් ඒක මහා අවාසනාවන්තකමක් වගේ තමයි වැඩිහිටියෝ කියන්නේ කියලා තියෙනවා. මේක ඇයට හිසරදයක්. ස්වාමීන් වහන්සේ මේ පහදා දෙන සීක්වා කියලා තමයි ඉල්ල තියෙන ස්වාමීන් වහන්සේ. ඒ දරුවට කරන්න තියෙන හොඳම දේ තමයි බඹසර සුරකින්න කාන්තාව, බඹසරට ආසා කරන ගෑනු කෙනෙක් නිතර සිදු කළ යුතු දෙයක් සමීර, ඉතා පිවිසුරු බඹසරක් රක්ෂා කරපු ඒ උත්තමාවියන්ව සිහි කර වන්දනා කරලා ආශිර්වාද ලබා ගන්න එක. ඉතින් එහෙම ආශිර්වාද ලබා ගැනීම අපි ගත්තාම මම හිතනවා ගොඩාක් මේ වටිනවා. අපි යශෝදරා රහත් උත්තමාවියව නිතර වන්දනාමාන කරනවා නම්, යශෝදරා උත්තමාවියව නිතර වන්දනා කර පුද පූජා සිද්ධ කර ඒ උත්තමාවියට සත්කාර සම්මාන දක්වන්න. දක්වලා ඒ රැස් කරගන්න පින්, දැන් ඔය අම්මලා තාත්තලා ආදී ඥාති සමූහය ආදී කියන දේවල් එහෙම තිබුණාවේ තමන්ගේ ගුණධර්ම ටික සුරක්ෂා කරගෙනම ඉන්න. අර යශෝදරා උත්තමාවියට වන්දනාමාන කර. එතකොට ඒ වන්දනාමාන කිරීම වලදී රැස් කරන පින දෙවියන්ට අනුමෝදන් කරන්න නිරන්තරයෙන් දෙවියන්ට අනුමෝදන් කර තමන් බලාපොරොත්තු වෙන ආකාරයෙන් ගුණධර්ම පුරා ගන්න දෙවියෝ සියලු උපකාර සලසන්න කියලා. දැන් ටිකෙන් ටික පසුබිම හැදෙයි. ඉවසීමෙන් මේ දේ කරන්න. මීළඟ ප්‍රශ්නය යොමු කරලා තියෙන්නේ පින්න ස්වාමීන් වහන්සේ, මම අහලා තියෙනවා විවාහයේදී සම ආගම් සම ජාතියම විය යුතුයි කියලා. නමුත් අපගේ භාග්‍යතුන් වහන්සේ මේ විස්තර කරලා තියෙන්නේ කොහොමද කියලා අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ. විවාහය සම්බන්ධයෙන් භාග්‍යතුන් වහන්සේ ඒ විදිහට දේශනා කරපු, ඒ කියන්නේ ජාති වශයෙන් ආගම් වශයෙන් එකක්ම විය යුතුයි කියලා දේශනා කරපු එහෙම දේශනාවක් ඇත්තේ නැහැ. නමුත් විවාහය ජීවිතය කියන එක අපි විවාහයකට එළඹීම ඒ බුද්ධ කාලීන පසුබිම තුළ අපි ගත්තාම, ශ්‍රාවක ජනයා තුළ තිබුණු පසුබිමත් එක්ක අපි ගත්තාම ඒක හැමතිස්සෙම දෙමව්පියන්ගේ ආශිර්වාදයත් එක්ක තිබුණ එක. ඒක වැදගත් එකක්. මොකද දැන් අපි ගත්තොත් එහෙම අනාථපිණ්ඩික සිටුවරයාගේ දුව චූල සුභද්‍රා, ඇයව විවාහ කරලා දෙන්නේ මිසදිටු ආගමකට. හැබැයි ඒ ඇය යාළු වෙලා ගියපු ගමන නෙමෙයි. ඒක සිද්ධ වුණේ අම්මා තාත්තා දෙන්නගේ ආශිර්වාදයෙන්. අම්මා තාත්තා තමයි ආශිර්වාද කරලා ඇයව එහෙම පිටත් කරලා යව්වේ. ඇත්තම ආගම් ಜಾති වශයෙන් මේ බෙහෙදනය කියන එක, ඒක සමීර ටිකක් පුළුල්ව තේරුම් ගත යුතු එකක්. ඒ කියන්නේ අපි කොහේ හෝ ජීවිතයක ඉඳලා මනුස්ස ලෝකෙට එනකොට ඒ මනුස්ස ලෝකේ ජන්මයට අපිට බලපෑවේ කර්ම බලපෑම. එතකොට කර්මයෙන් තමයි මව්පියන්ව අපිට මුණ ගැසන්නේ. අපේ අම්මා වෙන්නේ කවුද, තාත්තා වෙන්නේ කවුද කියලා අපි කලින් ඉල්ලුම් පත්‍ර දාලා ඉන්න එක නෙමෙයි. කර්මය තමයි ඒක හදන්නේ. අපි උපදින තැන සමාජ වටපිටාව හදන්නේ කර්මය. අපි එතකොට උපදිනකොටම අපේ යම් ආගමික වපසරියක් අපි වටේ තියෙන්නේ මොකද්ද කියන එක සම්බන්ධයෙන් ඒක හැදෙන්නේ කර්මයෙන්. අපි මේ කර්ම ස්වභාවය හොඳට තේරුම් අරන් ඉන්න ඕන. මේක තේරුම් අර ගැනීමත් එක්ක තමයි. මොකද ඒ කර්මය කවුරුත් අපිට රැස් කරලා දීප එකක් නෙමෙයි. අපි රැස් කරගත්ත එක. අපි රැස් කරගත්ත එකට අනුව තමයි අපි මේ ජීවිතේ ජන්මලාභයක් ලබන්නේ. අපි හිතමු අපි බෞද්ධ වෙලා උපන්න කියලා. අපි බුද්ධං සරණං ගච්ඡාමි කියනවා, ධම්මං සරණං ගච්ඡාමි කියනවා, සංඝං සරණං ගච්ඡාමි කියනවා. ඊට දුර්ලභව ලැබිච්ච තෙරුණ අපිට ලැබිලා තියෙනවා. අපි සෑය වඳිනවා, බෝධිය වඳිනවා.
අපි යම් අනිත් මේ මනුස්ස වර්ගය අතරේ අනිත් ආගමික පරිසරයන් අතරේ අපි යම් මේ දියුණු ශාස්තෘවරයෙකුගේ දර්ශනයක් යටතේ අපිට අපේ ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන් තැනකට අපි උපතින්ම ඇවිල්ලා. අපි අපේ වාසනාව තේරුම් ගන්න ඕනේ. ඒක අපි තේරුම් අර ගන්න ඕනේ. ඒක තේරුම් අරගත්තේ නැතුවම අර ඒක මහා මේ පහත් ගණයට දාලා කල්පනා කරන්න ගියාම පස්සේ තමයි අර ඊටාම බොල් මතවාද සමාජයේ හැදෙනවා. ඇත්තටම මේවා ඉතින් මේ වෙනකොට නිර්මාණය වෙලා සමීර. ඒ නිසා අපිට මේ දේවල් සම්බන්ධයෙන් මේ පොළුල්ලෝ කතා කිරීම කියන එක මං හිතනවා ගොඩාක් දෙනෙක් බුද්ධි විපත්ව තේරුම් ගන්නේ නැති කාරණාවක්. ඒ නිසා මේක තේරුම් ගන්න අපි කර්මයේ විසින් තමයි අපිට මේක නිර්මාණය කරලා දීලා තියෙන්නේ. අපි මේ මනුස්ස ජීවිතේට එනකොට අපිට උපදින්න තව කොච්චර රටවල් තියෙද්දි අපි මේ තෙරුවන තියෙන ලංකා භූමිය උපන්නනේ. මේ වෙලාවේ තෙරුවන රැක ගන්න ඕන. තෙරුවන් සරණ රැක ගන්න ඕන. මොකද මේ තෙරුවන් සරණ සහිත මනුස්ස ජීවිතේ අපිම పూర్ව සසරේ උපද්දපු එක. ඒ හින්දා තමයි අපිට මේ කල්යාණ මිත්‍රයෝ සහිත කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඉතා පැහැදිලිව බුදුරජාණන් වහන්සේගේ භාෂිතයේ සිංහලෙන් තමයි ඉතා පැහැදිලිව අපිට මේ වර්තමානයේ අහන්න තියෙන්නේ. වෙන භාෂාවලින් සමීර ලේසියකට පැහැදිලිව බුදුබණ පදයක් අහන්න නැහැ. දැන් අපේ ඔය පින්වත් ස්වාමීන් වහන්සේලා ගුරුදේවයන් වහන්සේගේ මේ ආශිර්වාද ඇතුව තව භාෂාවලින් ධර්මයේ ප්‍රචාරය කරන්න උත්සුක වෙනවා. නමුත් ඒක එහෙම හිතන තරම් ලේසි එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ මේ වෙනකොට ඉතා පැහැදිලිව අහන්න පුළුවන් නම් ඒ සිංහල භාෂාවෙන්. ඒ හේතුව ඒ ධර්මයේ පැහැදිලිව විකෘති නොකර ලාභ සත්කාර අපේක්ෂාවකින් තොරව කතා කරන කල්යාණ මිත්‍රයා බෙහෙවුනේ මේ සිංහල ජාතිය. ඒ නිසා තමයි සිංහලෙන් අපිට බුදුබණ පද ටික අහන්න ලැබිලා තියෙන්නේ. අපි බලන්න අපි එතනම උපන්නනේ ගානට. එතකොට මේක අපේ පිනක් නෙමෙයිද? අපේ කර්ම ශක්තියෙන් තමයි අපි මෙතන ඉපැද්දුවේ. අපි තුමු අපි මෙතන ඉඳලා අපේ මේ භූමිකාව වනස ගන්න තැනකට යනවා. අපි ඒක හිතන්න ඕනේ ගන්නේ. එහෙමයි සාරා. අපි මෙතන ඉඳලා අපි වෙන මොකක් හෝ නිසා අපිට සල්ලි නිසා අපිට විවාහය නිසා අපේ පෙම්වතා නිසා අපේ පෙම්වතිය නිසා එක්ක මොකක් හෝ නිසා අඩු ගන්න ජීවිතේ නිසා අපි ඒ භූමිකාව වනස ගන්නවාද නැද්ද කියන එක තමන් තීරණය කරන්න. තමන් එතෙන්ට බුද්ධිමත් වෙන්න. ඒක තමයි අපිට කරන්න තියෙන අවවාදය. යවුන්දහම් වැඩසටහන පුරාම ඔබේ ජීවිතයට ආරක්ෂාව රැකවරණය යහපත් මාර්ගයකට ඔබේ ජීවිතය ගන්න පුළුවන් ප්‍රායෝගික විසඳුම් පින්වත් ස්වාමීන් වහන්සේ අනුශාසනාවක් විදිහට සිදු කළා. අපි වර්තමාන සමාජය ගත්තොත් එහෙම අපි 1000ක් එක්ක කතා කළොත් එහෙම අපිට පුද්ගලයෝ විදියට 1000ක් දකින්න පුළුවන්. හැබැයි අපිට දකින්න තියෙන්නේ එක්කෙනෙක්ගේ කතාවක්. ඒකේ අදහස මේ සමාජ මාධ්‍ය හරහා නිර්මාණය කරන මත ඔවුන්ගේ ජීවිතේ ඊටාම ඉක්මනින් සමීප කර ගැනීම, ඔවුන්ගේ ජීවිතයේ බවට පත් කර ගැනීම. ඒ තුලින් නැති වෙනවා මිනිස්සුන්ගේ තිබෙන නිර්මාණශීලී හැකියාව, ඔවුන්ට යම් මතයක් අදහසක් දරන්න පුළුවන් හැකියාව. අපට ලැබිච්ච වාසනාව අමතක වෙනවා. අපට ලැබිච්ච ඉතිහාසය අමතක වෙනවා. ඉතිහාසයේ වැරදිකරුවෙක් වෙනවා. අපේ මේ ශ්‍රේෂ්ඨ ධර්මය වැරදිකරුවෙක් වෙනවා. වැරදිකරුවෙක් කියලා වුන් අර මුලාව තෝරගෙන මුලාවේ ಗುಣ කියනවා. ඉතින් මේ වගේ පසුබිමක මේ ඉන්න තරුණ තරුණියෝ ටික ආරක්ෂා කරගන්නේ කොහොමද? සමහරට ඒකේ වැඩපිළිවෙල ඇතුලේ හිර වෙලා ඉන්න කෙනෙක් හරි ඒ වැඩපිළිවෙලට යන්න කැමැත්තකින් ඉන්න කෙනෙක් හරි මේ අර්බුද වලින් බේරගන්න විවිධ කරුණු පින්වත් ස්වාමීන් වහන්සේ පැහැදිලි කළා. යොවුන්දහම් වැඩසටහන පුරාවටම ලබන සතියේ යොවුන්දහම් වැඩසටහනේ මාතෘකාව තවත් ඔබේ ජීවිතයට ගොඩාක් සමීප මාතෘකාවක්. ඒ තමයි අපි එක එකිනාට චෝදනා කරන ස්වභාවයක් සමාජය දකිනවා. සාමාන්‍යයෙන් වර්තමානයේ තුල ගත්තොත් එහෙම දවසකට පවුල් අවුල් වෙන ප්‍රමාණය ඉතාමත්ම ශීඝ්‍රයෙන් ඉහළ ගිහිලා තියෙනවා. සමහර විට මේ සහෝදරයෙක්ගේ සම්බන්ධතාවයක් මේ පුංචි දෙයක් හින්දා බිඳිලා යනවා. අම්මට තියෙන අම්මගේ තාත්තගේ මේ සම්බන්ධතාව අර පුංචි වචනයක් හින්දා බිඳිලා යනවා. දරුවෙක් දෙමව්පියොත් එක්ක තියෙන මේ සම්බන්ධතාවය පුංචි වචනයක් හින්දා බිඳිලා යනවා. ගොඩක්ම පවුල් අවුල් වෙනවා. මේ පවුල් අවුල් වෙන්න එක එක්කෙනා චෝදනා කරගන්නවා. මේකට බලපාන්නේ මේ කාන්තාව. මේකට බලපාන්නේ පිරිමි කෙනා.
මේ පිරිමි කෙනාගේ වැරදි ටික තමයි මේකට බලපාන්නේ. මේ කාන්තාව තමයි ඉවසන්නේ නැත්තේ. කාන්තාව තමයි තව කෙනෙක්ට ඇහුම්කන් දෙන්නේ නැත්තේ. මේ චෝදනා ගොඩක් තියෙනවා. ඔක්කොම ජීවිත අවුල් වෙන්න, පෞල් ජීවිත අවුල් වෙන්න වගකිය යුත්තේ කවුද? තරුණයාද තරුණියද? මේ පිළිබඳව විග්‍රහයක් එක්කයි ලබන සතියේ යොන්දහම් වැඩසටහන අප ආරම්භ කරන. ඉතින් අපි ඔබට ආරාධනා කරන අනිවාර්යයෙන්ම යොන්දහම් වැඩසටහන ආරම්භන්න අපිට ලැබිලා තියෙන කාල වේලාව අවසන්. පින ස්වාමීන් වහන්සේ අවසරයි පුණ්‍ය අනුමෝදනා වෙනුවෙන්. අද දවසේ යොන්දහම් වැඩසටහනේ අපි බොහොම වටින කරුණු කාරණා රාශියක් සාකච්ඡා කළා. දහම් කාරණා ඉගෙන ගත්තා. මෙසේ අප රැස් කරපු සියලු පින් අනුමෝදන් කරමු සියලු දෙවිවරුන්ට. අල්පේ ශාක්‍ය මහේශාක්‍ය ලෝකපාලක සියලු දෙවියෝ, සක්දෙවිඳු ප්‍රධාන සතර වරම් දෙවිවරු, සෙන්පති දෙවිවරු, විශේෂයෙන් මේ අපගේ මාතෘ භූමිය ලංකා භූමිය සුරකින්න ශ්‍රීමත් සුමන සමන් දෙව්රජු ප්‍රමුඛ කොට ලංකාවාසී වූ සියලුම දෙවියෝ, අද ධර්මදානයේ සිදු කරන පින්වතුන්ලා ප්‍රධාන අප හැම දෙනාගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවියෝ සාදරින් පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ තවදුරටත් දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. ඒ දෙවිවරු අප හැම නිරතුරු ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. අපට නිරන්තරයෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනාවන් සිදු කරනු ලබන අප කොයිකාගේත් කල්යාණ මිත්‍ර මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ මේ පින අනුමෝදන්ව නිදුක් නිරෝග සුව ලබත්වා, දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පින් මහමෙවුනා වාසී රටලෝක වාසී සිල්ගුණ පුරණ මහා සංගරුවනට අනුමෝදන් වෙත්වා. පින්වත් අනගාരികා මෑණිවරුන්ට, සිල් මෑණිවරුන්ට පින් අනුමෝදන් වෙත්වා. පැවිදි අපේක්ෂාවෙන් සිටින උපාසක උපාසිකාවෝද පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුවයත් දීර්ඝායුෂ සම්පන්නියත් ලබත්වා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් ධර්ම දාණය මේ විදිහට සිද්ධ වුණේ ආදරණීය දෙමාපියන් විසිනුයි. ධර්ම දාණය සිද්ධ කළේ තමන්ගේ දුවට සෙත් ප්‍රාර්ථනා කරමින් අංක 483 10 මාකොළ හෙය්යන්තුඩුව යන ලිපිනේ පදිංචි මැයි මාසේ 3 වන දින 16 වෙනි ජන්මදිනයේ යෙදුනා වූ ඒ පින්වත් හිමංසී කුමාරී සිරිවර්ධන දුවට මේ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. අද මේ වැඩසටහනට සවන් දීපු තරුණ දූල පුතාලට තමන්ගේ ජීවිතේ ගොඩාක් ශක්තිමත්ව යහපත තුළ ගොඩනගා ගන්න මේ ධර්ම කාරණා අතිශයින්ම උපකාරී වෙනවා. ඉතින් මේ ධර්ම කාරණා සියල්ල ඒ අයට අහන්න ලැබුණේ අද ධර්ම දානය සිදු කරපු පින්වතුන්ලා නිසා. ඒ නිසා මේ ධර්ම දානමේ පිනේ ආශිර්වාදයත්, බුද්ධ රත්නයේ ආශිර්වාදයත්, ධර්ම රත්නයේ ආශිර්වාදයත්, සංඝ රත්නයේ ආශිර්වාදයත් පින් අනුමෝදන්ව සතුටු වෙන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයත් පින්වත් හිමංසී කුමාරී සිරිවර්ධන දුවට සැලසී ඒ දුව නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා. තමන් කරගෙන යන අධ්‍යාපන කටයුතුත් ඉදිරි අනාගත කටයුතුත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. මේ ලද කල්යාණ මිත්‍ර ඇසුර කිසි කලෙකත් අහිමි නොවෙත්වා. කිසි කලෙකත් පපිටු මිතුරන්ගේ ඇසුරට නොවැටේවා. ඒ දුවට බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවක දියණියක් විදිහට ගෞතම සාසනයේ පිහිට පිළිසරණ ලබා ගන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා. ධර්ම දානයේ සිදු කළා වූ සදහවත් පින්වතුන්ලා වන ප්‍රභාත් සිරිවර්ධන මහත්මයා, යමුනා හේරත් මහත්මිය නමින් මියයන්ට යෙදුණු සියලු ඥාති සමූහයා පින් අනුමෝදන්ව ඥාතීන් පරලෝ වශයෙන් සැපයටපත් වේවා, ඉක්මන් භවයකදීම සංසාර දුකින් අත් මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදන් කරන්න. අංක 483 10 මාකොළ හෙය්යන්තුඩු යන ලිපිනේ පදිංචි පින්වත් ප්‍රභාත් සිරිවර්ධන පියාණන්, යමුනා හේරත් මෑණියන් අද ධර්ම දානයේ සිදු කළේ හිමංසි කුමාරී සිරිවර්ධන දුවට උපන්දිනය වෙනුවෙන් සෙත් ප්‍රාර්ථනා කරන අදහසින් ඒ පින්වතුන්ලාට දායකත්වයේ දරූ ඒ පින්වතුන්ලාගේ පවුලේ සෑම සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙලා සියලු යහපත සියලු අභිවෘද්ධිය සැලසේවා. තම තමන් කරන කියන රැකිරක්ෂා ව්‍යාපාර ආදිය දියුණුවටපත් වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය සාර්ථක වෙත්වා. ජීවිතේ පෙනෙන නොපෙනෙන ආදී කොට බාධා කරදර ඇතනම් ඒ සියල්ල දුරු වෙලා සැනසෙල්ලේ දිවිගවන්ට ලැබෙත්වා.
ලැබ වූ කල්යාණ මිත්‍ර ඇසුර තුළ සුපින්වතුන්ලාට තවදුරටත් පින් කරගන්නත් ධර්මයේ හැසිරෙන්නත් සියලු ආකාරයෙන් පසුබිම් නිර්මාණය වේවා. අද ධර්ම දානය සිදු කළ ඔබටත් විශේෂයෙන් අද දවසේ මේ වැඩසටහනේ මෙහෙවීම් කටයුතු සිදු කරපු අපේ පින්වත් සමීර නිවේදක මහත්මයාට යොවුන් දහම් වැඩසටහන සජීව විකාශයක් විදිහට ඔබ වෙත අරගෙන එනකොට විශාල කැපකිරීමක් කරන යොවුන් දහම් වැඩසටහනේ නිෂ්පාදක පිරිසට ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ සියලු දෙනා මේ පිනේ කොටස්කාරයෝ සියලු දෙනාට පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාද පින් අනුමෝදන් වෙත්වා. සුපින්නතුලා සියලු දෙනාට තම තමන්ගේ ජීවිත මේ ලද දුර්ලභ මනුස්ස ජීවිතයේ දුර්ලභ මුණ ගැහිච්ච බුද්ධ ශාසනය තුළ ඉතා සාර්ථකව ගොඩනගාගෙන ගෞතම ශාසනයේ ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. තරුණයන්ගේ ජීවිත ධර්මයෙන් පෝෂණය කරන්න යහපතෙහි පිහිටවන්න අනුශාසනාවන් සිදු කරන්න අදත් යොවුන් දහම් වැඩසටහනට වැඩම කරන්නට යෙදුණු පින්වත් ස්වාමින් වහන්සේට අප සියලු දෙනාම එක්ව පුණ්‍යානුමෝදනා කරමු. පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවසේ තවත් চিරාත් කාලයක් උතුම් ධර්ම ප්‍රචාරය කරන්න පින්වත් ස්වාමින් වහන්සේට ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා. පින්වත් ස්වාමින් වහන්සේ නිදුකින් උතුම් ධර්ම අවබෝධය ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අප පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරනවා අද දවසේ යොවුන් දහම් වැඩසටහන වෙනුවෙන් විකාශන අනුග්‍රහය දරපු පින්වත් ප්‍රභාත් සිරිවර්ධන පියාණන්, ඒ වගේම යමුනා හේරත් මෑණියන්, ඒ වගේම හිමංශි කුමාරි සිරිවර්ධන දියණිය මේ පින්වත් සිළු දෙනා විසිනුයි අද දවසේ යොවුන් දහම් වැඩසටහන වෙනුවෙන් අනුග්‍රහය දරුවේ. මම ඔබට පෙර සිහිපත් කළා වගේම ඔබටත් පුළුවන් ඉදිරි දවසක් වෙන් කරගෙන යොවුන් දහම් වැඩසටහන වෙනුවෙන් විකාශන අනුග්‍රහය දරන්න 071 232යි 88යි 87 071යි 232යි 88යි 87 කියන දුරකථන අංකය අමතලා දායකත්ව අංශයෙන් ඔබට පුළුවන් යොවුන් දහම් වැඩසටහන වෙනුවෙන් විකාශන අනුග්‍රහය දරන්නේ කොහොමද කියලා දැනගන්න. ඉතින් ලබන සතියේත් මෙවන් අර්ථවත්ම යොවුන් දහම් වැඩසටහනක් ඔබට සමීප කිරීමේ අපේක්ෂාවෙන් අප සමුගන්නවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය.